नमो बुद्धाय नमो बुद्धाय नमो බුද්ධාය අද වැඩසටහන නැවතතාවක් අපි යම් තාක් දුරකට ගිය සති වැඩසටහනත් එක්ක සසඳා බැලීමේදී අපි ගිය වතාවේදී වැඩසටහනේ අපි කතා කරේ නාම රූප කොටස් ගැන. ඒ නාම රූප කොටස් සාමාන්‍ය මිනිස් භවයක් නොලත් වෙනත් නාම රූප කොටස් ගැන කතා වූ බවට අපි දැන් කවුරුත් දන්නවා. දැන් අද වැඩසටහන මම තෝරාගත්තේ බලන්න කොහොමද මේක අපි හිත පිහිටවන්නේ ඇයි මේ දිව්‍ය ලෝකවල හිත පිහිටවන්නේ හිත නාම රූප තියෙන්නේ පංචස්කන්ධ තියෙන්නේ. හැබැයි ඊට පසු ඇයි අපි නැවත වතාවක් ඇවිල්ලා මේ නාම රූප පරිච්ඡේද ගැන හොයා බලා විඥානය ගැන හොයා බලා ඇයි මේ දිව්‍ය සම්පතක් ගැන කතා කරේ බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලා එහි සිත පිහිටවලා ඊට පසු එයින් කොහොමද මේ වෙනස් වෙන ලෝකේ කරා හිත යොමු කරේ ඇයි කියන එක මේ විඥානය පිළිබඳව අපි දකින්නේ කුමන ආකාරයකටද කියන එකත් ගැන තව දුරටත් පොඩි පැහැදිලි කිරීමක් අපේ ස්වාමීන් වහන්සේගෙන් අවවාද උපදෙස් ලබා ගන්නයි. මම හිතන්නේ ඉතා සරල බසින් අපිට මේ උපදෙස් ලබා ගන්න හැකි වුණා. මේ අපි වැඩසටහන කාලාන්තරයක් තිස්සේ කරගෙන ආවා. දැන් මාස 3ක් විතර පමණ. ඉතින් මේ වැඩසටහනේ අන්තර්ගතයත් එක්කම මට බලන්න ඕනේ මේ අවිද්‍යාව පිළිබඳව සහ මේ සංගවෙච්ච දේවල් මොකද්ද මේ හැඟ වෙලා තියෙන. ඇයි අපිට මේක බලන්න බැරි මේ අනිත්‍යභාවය බලන්න බැරි ඇයි මේ තෘෂ්ණාව ඇයි අපිට මේක පේන්නේ නැත්තේ කුමන හේතු කාරණා කොටගෙනද ඇයි මෙවැනි දේවල් නාම රූප වල අවශ්‍යතාවයන් වල තියෙන වැදගත්කම කුමක්ද මෙවැනි දේවල් ගැන තවදුරටත් උපදෙස් ලබා ගන්නත් තවත් දුරට සූත්‍ර පිටකය ගැන සූත්‍ර අනුසාරින් උත් එහි තියෙන වැදගත්කම කුමක්ද යන්නත් පොඩ්ඩක් මේ සැරෙත් පරීක්ෂණයක් හැටියට බලලා උපදෙස් සහ අවවාද අනුශාසනා ලබා ගැනීමට. ඉතින් අද වැඩසටහන පටන් ගන්නත් ප්‍රථමව මම ගෞරවපූර්වකව ඉල්ලා සිටින අවසර ඉල්ලා සිටින අද නම උදේ වැඩසටහන පටන් ගන්න අපේ කිප්පත් ඥානන්ද ස්වාමීන් වහන්සේගෙන්. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් අර මම මාතෘකාකට ගත්තා වගේම ගිය වතාවේදී අපි പ്രേත ලෝක සහ වෙනත් දේවල් ගැන කතා කර ආශ්‍රයෙන්. දැන් අද ගත්තොත් එම් ස්වාමීන් වහන්සේ අපි දකිනවා බුදුරජාණන් වහන්සේ හිත පිහිටවන හුඟක් වෙලාවට මේ දිව්‍ය ලෝක දිව්‍ය විමාන ගැන. ඉන්පසු තමයි ආයිත් ගෙනෙන්නේ කොහොමද මේ නාම රූප පිළිබඳව සහ වෙනත් දේවල් ගැන එහි තියෙන අනිත්‍යභාවය මෝහය අවිද්‍යාව මෙවැනි දේවල් ගැන කතා වෙන්නේ. අයි ස්වාමීන් වහන්සේ වෙන දෙයකට හේතු පාදක වුණු කරුණු මොනවද ස්වාමීන් වහන්සේ? නමෝ බුද්ධාය. මහත්තයා ඒකට හේතුව බුද්ධ දේශනා දිහා බැලුවම පේනවා උන්වහන්සේ හැමෝටම දිව්‍ය ලෝකෙ හිත පිහිටවන්න කියලා දේශනා කළා නැහැ. එක්තරා තැනක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබට මේ අන්‍යාගමික අනේ තීර්ථකයන් හම්බ වෙනව නේද? ඉතින් ඒගොල්ලෝ බෙන් අහනවා නේද දිව්‍ය ලෝකේ උපදින්නද මේ ශ්‍රමණ ගෞතමයන් ළඟ ධර්මයේ හැසිරෙන්නේ. එතකොට එහෙම අහනකට ඔබට ලැජ්ජා ඇති වෙනව නේද කියලා අහනවා. උපතක් ගැන කතා කරන නිසා. ඇයි ඉපදීම දුකයි කියන ධර්මයක් තුල දිව්‍ය ලෝකයක උපතක් ගැන කතා කරත් ඔබට ලැජ්ජාවක් පිළිකුලක් ඇති වෙනව නේද? උපදි තව තැනක උපදින්න නෙමෙයි නේද අපි මේ ආවේ කියන අදහස නේද ඔබට තියෙන්නේ කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි පිරිනිවන් පෑම පිණිස නේද මේ ධර්මයේ තියෙන්නේ කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මූලිකම ඉලක්කය උනේ පිරිනිවන් පෑම පිණිසයි ධර්මයේ දේශනා කළේ. එතකොට එදා හිටපු ඉන්දිය සමාජය තුල බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙච්ච පිරිස ගත්තොත් උන්වහන්සේ එක තැනක දේශනා කරන ඒකේ නම කුල සූත්‍රය කියලා සංයුත්ත නිකායේ තියෙන්නේ. ඒක දේශනා කරනවා මහණෙනි අතීතයේ යමෙක් මනාවකට ගිහි ජීවිතය අතහැර පැවිදුණා නම් ඒ පැවිදුනේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නයි. වර්තමානයේ යමෙක් මනාවකට ගිහි ජීවිතයේ අත්හැර මනාවකට පැවිදි වෙනවා නම් නෛර්යානික ශාසනයක ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි. අනාගතෙත් එහෙමයි කියනවා. එතකොට මේ පිරිස තමයි බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් ඉලක්ක කරගත්තේ. මේ පිරිසට මේ භවගාමී ප්‍රවත්මක් ගැන විස්තර කරන්න ගියේ නැහැ. ඒක තැනක භික්ෂුන් වහන්සේ නමක් ප්‍රමාදීව වාසය කළා. අනාගාමී භික්ෂුවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුව ඔබ බීරිය ගන්නවා මදි නිකම් ප්‍රමාදීව වාසය කරනවා වගේ පේනවා. කාරණේ මොකද්ද? එතකොට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදිලා මම ඊටු ටික කරන්න හිතන් ඉන්නේ කියනවා. එතකොට අහනවා බුදුරජාණන් වහන්සේ පින්වත් භික්ෂුව අසුචි ටිකක් උනත් ගඳයි නේද කියලා අහනවා. එතකොට අහනවා ලේ සරව චුට්ටක් උනත් ගඳයි නේද? මහණෙනි ඇසපිය හෙලෙන වෙලාව කියන පින්වත් භික්ෂුව ඇසපිය හෙලෙන වෙලාවක්වත් නැවත ඉපදීමක් මම වර්ණනා කරන්නේ නැහැ කියනවා. එතකොට එහෙනම් අපිට පේනවා බුදුරජාන් වහන්සේගේ ඍජු
ඍජු වැඩපිළිවෙල උනේ මේ ජීවිතයේදීම පිරිනුවම් පාන වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල තමයි ශ්‍රාවක සංඝයා නියලී වාසය කළේ. හැබැයි බුදුරජාන් වහන්සේ මේ පුද්ගලයන්ගේ වෙනස්කම් අවබෝධ කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක්. එතකොට පුද්ගලයන්ගේ විවිධත්වය මනවින් සාක්ෂාත් කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක්. තුන්වහන්සේ දන්නවා පුද්ගලයන්ගේ ඉන්ද්‍රියන්ගේ මේ වැඩිම අඩුවීම දකින්න. එතන ඉන්ද්‍රියන් වැඩුණ අයට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අන්න අර විදියයි. දැන් කලින් කියපු වගේ. ඒ වගේම උන්වහන්සේ දකින්න මේ ගෘහස්ත ජීවිතය ගත කරන අය. එතකොට සාමාන්‍ය භික්ෂු ජීවිතේ ප්‍රමාදී අය ඉන්නවා. ඒතර ඒගොල්ලන්ටත් යම් කිසි මේ ගමන යන ඉලක්කයක් ඕනේ. ඒකට තමයි ඇතන් විට අපි දැකලා තියෙන දේශනාවල සංඛාරූපපත්ති සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. සෝතානුදත සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒ සෝතානුදත සූත්‍රයේ තියෙනවා මහණෙනි මේ ශ්‍රාවකයා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩයි. මෙතන කරුණු පහක්. ශ්‍රද්ධා කිව්වේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවා ගැනීම. ඒ කියන්නේ බුද්ධ දේශනා ගැන හිත පහදවා ගැනීම. නැත්නම් අද අපිට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මොකක්ද කියලා බුද්ධ දේශනාවෙන් තමයි හොයාගන්න තියෙන්නේ. ඒකෙන් බැහැරව බුදු කෙනෙකුගේ අවබෝධයක් හොයනවා කියන එක විහිළුවක්. එතකොට බුද්ධ දේශනාවෙන් ඒ උන්වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවා ගන්නවා. ඊට පස්සේ ශ්‍රද්ධාව ඇති වුණාම ශ්‍රද්ධා සීල එයා සංවර වෙනවා. ඊළඟට සුත කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව හොඳට දරා ගන්නවා. දරාගෙන වචනයෙන් පුරුදු කළ එක තියෙන සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා අදිත්‍යය සුප්පටිවිද්‍යා කියලා ධර්මයේ අධ්‍යයනය කරන ක්‍රමේ පවා උගන්වලා තියෙනවා. සුතා කියන්නේ ධර්මය අහනවා. දතා කියන්නේ ධර්මයේ අහපු ධර්මයේ මතක තියාගන්නවා. වචසා පරිචිතා කියන්නේ වචනෙන් පුරුදු කරනවා. මනසානුපෙක්ඛිතා කියන්නේ මනසෙන් මෙනෙහි කරනවා. දිට්ඨිය සුප්පටිවිද්‍යා කියන එක පැහැදිලිව තේරුම් ගන්නවා. අවබෝධ කරගන්නවා. මේ ලක්ෂණ ටික ධර්ම අධ්‍යයනයේදී අවශ්‍යයි ශ්‍රාවකයාට. නැත්තම් එයා තමන්ගේ මොකක් හරි මේ තමන් හිතෙන් හදාගන්න සංකල්පයකට මුලා වෙලා ඉන්නවා. සෝනසන්න එතනට පොඩ්ඩක් ආවොත් එහෙම සෝනස දැන් මම දැකපු එකක් තමයි හුඟක් වෙලාවට මේ සූත්‍ර පිටකයේ සහ තමන්ගේ අත්දැකීම් අතර පොඩි ගැටීමක් තියෙනවා මෙතන. ඔව් මොනවාද? ගැටීමක් හැටියට දකින්නේ අපි දකින සමහර ස්වාමීන් වහන්සේලාම කරන ප්‍රකාශය තමයි අත්දැකීම් බලන්න ඕනේ සූත්‍ර පිටකයත් එක්ක හරියට මේක මේ වැඩ කටයුතු වෙනවාද කියලා අර ගයිඩ්ලයින් එකක් වගේ. හැබැයි සමහර අය කියන්නේ සූත්‍ර පිටකයේ විතරක් කරගෙන ගියොත් කොළඹ ගැන විස්තර කරලා තිබොත් කොළඹට නොගිය කෙනෙක් නම් මම පානදුරට ගියාම හිතනවා කියලා බිල්ඩින් මෙහෙම තියෙනවා මේ විස්තරයක් කරලා තිබොත් පානදුරට ගියාම මම හිතනවා කියලා මේ කොළඹ තමයි කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර පිටකයෙන් හරියටම ඒකේ ප්‍රයෝජනයක් ගැනීමේදී අපහසුතාවයක් අන්න ඒ අවස්ථාවේදී තියෙනවා. ඒක හන්ද අත්දැකීම් වලට මුල් තැන දෙන්න. ඉතින් එතන පොඩි මොකද්ද ඒකේ මම දකින්නේ මේක. දැන් අපි ගමු දැන් එයා ඒ කවුරුහරි මතයක් ඉදිරිපත් කරන මේ මතේ ඒ උපමාව 100%ක්ම ඒ මොකක්ද ඒකට කියන්නේ ඒ වාදය අධාර්මිකයි. පළවෙනි කාරණේ. එතන ඉදිරිපත් කරපු මතේ අධාර්මිකයි. ඒ මතෙන් හානි වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපද්දවන කෙනාටයි. දැන් අපි මෙහෙම කියමු කෙනෙක් හිතන කෙනෙක් මේ මතයකට එනවා. මොකද්ද? මම මේ ධර්මයේ හරිද වැරදිද කියලා හොයන්නේ මම භාවනා කළා මම අත්දැකලා. කියලා එයා සූත්‍රය කියවන්නේ නැතුව එයා භාවනා කරනවා. දැන් භාවනා කළා අපි කොහොම එයා භාවනා කළා එයාට මොකක් හරි අත්දැකීම ලැබෙනවා. දැන් මේ අත්දැකීම දැන් මේ අවබෝධ වුණා කියලා හිතනවා කියමු. හිතලා දැන් මේ පොත කියවන සූත්‍රය. හිතනවා දැන් මම අවබෝධ කරගෙන මේ සූත්‍රය තියෙන්නේ. එතකොට කාගේ අවබෝධයද ඒක සමාන වෙන්නේ? ඔව්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට. එහෙනම් එයාත් බුදු කෙනෙක්. එයාත් ගුරු උපදේශ රහිතව අවබෝධ කළා. ඒ අවබෝධ කරපේක තමයි බලන්නේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අසමයි අසමව භාග්‍යවතුන් වහන්සේට එයා සම වුණා. අසම සම. මේ හිස් පුද්ගලයන්ගේ කතාවලට අපි නොරවටිය යුතුයි. ඒවා හිස් කතා බව අපි වේලාසෙනම තේරුම් ගත යුතුයි. ඒකෙන් හානි වෙන්නේ මේ ධර්මයේ කෙරේ හිත පහදවන කෙනාටයි. ඒතර එතන දෘෂ්ටියක් ඇති වෙන නෑ ඒක විකාර කතාවක්. දැන් එහෙනම් අපි සරණ යන්න ඕනේ නෑනේ. දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන එක සරණයි මේ අන්තිමට කියන්නේ මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මේ තමන්ගේ දැනීම සරණ යන්න කියලා ඒකත් කියයි. දැන් ධම්ම සරණං ගච්ඡාමි කියන්න ඕනේ නෑනේ. සංඝ සරණං ගච්ඡාමි කියලා සරණ යන්න ඕනේ නෑනේ. මේ සරණක් තියෙන්නේ මොකටද කියන කාරණේවත් අපිට තෝරා බේරා ගන්න බැරි වුණා මේ වගේ මේ හිත අවුල් ඔළුව අවුල් වෙච්ච ශ්‍රද්ධාවක් නැති හිස් පුද්ගලන්ගේ කතාවට සවන් දුන්නොත්.
ඉතින් මේකේ තියෙන අපිට වැදගත්ම කාරණේ තමයි මම කිව්වේ ඒකයි බුද්ධ දේශනාව කෙරෙහි හිත පහදන්න. ඇත්ත වශයෙන්ම එහෙම වුණා නම් මේ මහරහතන් වහන්සේලා මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම සංගායනා කරලා මේ ඊළඟට රහතන් වහන්සේලාට කටපාඩම් කරන්න බාර දුන්නේ. බුද්ධ දේශනා දැන් මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේම ඒ ශිෂ්‍ය පරපුරට බාර දුන්න සංයුත්ත නිකාය කටපාඩම් කරගෙන එන්න. අංගුත්තර නිකාය කටපාඩම් කරගෙන ඉන්න අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට බාර දුන්නා. දීඝ නිකාය කටපාඩම් කරගෙන ඉන්න ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට බාර දුන්නා. එතෙම රහතන් වහන්සේලා විසින් තම තමන්ගේ ශිෂ්‍ය පිරිසට බාර දෙන්න මේක බාර ගන්න නෑනේ මේක කළුතර පානතර පටලව ගන්නවා නම්. මේ දැන්නේ මේ ඔක්කොම පටල මේ හිස් පුද්ගලයන්ගේ කතා. මේව තමයි අන්ධබාල පුතඥ කතා කියන්නේ. දැන් ඔය වගේම තව ප්‍රශ්නයක් තියෙනවා සවයන්හන්සේ මම අර දැක්කපෙක තමයි අපි විඥානය ගැන මොකක් වෙලාට කතා කරපු අවස්ථාවේදී විඥානයේ සෝත විඥාන දිව විඥානය ඔය විදිහට යන්නකොට සවයන්හන්සේ දැන් මේ ගැන මෙනෙහි කරන්නයි කියලා කියන්නේ මොකද අදහස් හිත ඉච්චර ඉක්මනට ගමන් කරනවා කියන එක. දැන් මේ ගමන් කිරීමේදී මේ මට කියපු උදාහරණයක් තමයි දැන් වාහනයක් හයියෙන් යනවා නම් ඒ වාහනේ මොකද්ද කියලා බලන්න. මේ වාහනයත් එක්කම ඒක සමානව වේගවත් කරන්න ඕනේ කියලා මොකද්ද මේ වාහනේ කියලා හොයලා බලන්න. ඒතර තමයි එක තැන ඉඳන් බලන්න පුළුවන් කියන්නේ. එතකොට සතිය වේගවත් කරන ආකාරය. දැන් මෙහෙම වේගවත් කිරීමක අවශ්‍යතාවයක් තියෙනවද ස්වාමීනි? කොහොමද මේක නැත්තම් මේක පැහැදිලිව පේන්නේ කොහොමද ස්වාමීනි? සතිය වේගවත් කරනවා නම් එයාට ඉතින් උමතුයි හැබැයි. සතිය වේගවත් කරන්න ගියොත් එයා ඔළුව අවුල් කරගන්නේ. ඊට වඩා දෙයක් නම් කරන්න හම්බ වෙන්නේ නැහැ. මේකේ තියෙන්නේ බුද්ධ දේශනාවේ තියෙන කොහමද සමාධි ස්කන්ධයේ තියෙන්නේ කරුණු තුනයි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා වායාම කියන්නේ මොකද්ද? උපන්න අකුසල් තියනවාද ඒවා ප්‍රහාණය කරන්න වීරිය ගැනීම. නූපන් අකුසල් තියනවාද ඒවා උපද්දවන්නේ නැතුව ඉන්න වීරිය ගැනීම. ඊළඟට නූපන් කුසල් තියනවාද ඒවා උපදව ගන්න වීරිය ගැනීම. උපන්න කුසල් තියනවාද ඒවා වර්ධනය කරගන්න වීරිය ගැනීම. මේක ස්පීඩ් එකෙන් නෙමෙයි කරන්නේ මේක ප්‍රඥාවෙන් කරන්නේ. ඊළඟට ඒක හරියට කරොත් යාට 100 පිටනවා. 100 හොඳට වර්ධනය වුණොත් හිත සමාධිමත් වෙනවා. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පස්සති. මහණෙනි සමාහිත සිතති භික්ඛු තමයි මේ විදර්ශනා ප්‍රඥාව දකින්නේ කියනවා. එතකොට සමාධිමත් සිතට වේගය කියලා අපි අර්ථයක් දුන්නොත් සමාධිය පිළිබඳ සමාධියට ලොකු අගෞරවයක් කළා වෙනවා. සමාධියට හානිත් කළා වෙනවා. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි කරුණු පහක් අතුරුදහන් වීමෙන් බුද්ධ ශාසනය අතුරුදහන් වේ කියනවා. ඒ තමයි කියනවා භාග්‍යතුන් වහන්සේට ගෞරව නොකිරීම. ධර්මයට ගෞරව නොකිරීම. සංඝයාට ගෞරව නොකිරීම. සමාධියට ගෞරව නොකිරීම. ශික්ෂාවට ගෞරව නොකිරීම. මේ කරුණු පහෙන් කියන ශාසනය අතුරුදහන් වෙන්නේ. එතකොට ඒ නිසා මේ පුද්ගලික විග්‍රහය නෙමෙයි වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව. මොකද දැන් අපි ගත්තොත් පුද්ගලික විග්‍රහය වැදගත් නොවෙන්න ප්‍රධාන හේතුව අපේ අත්දැකීමට අපි පාදක කරගන්නේ අපේම දෘෂ්ටිය නම් ඒක අනතුරුදායකයි. මොකද හේතුව දැන් අපේම දෘෂ්ටියකින් අපි අත්දැකීමක් ලබනවා කියමු අද මේ අත්දැකීමක් අපි ලැබලා ආතු කියනවා මට හිතෙන්නේ මෙහෙමයි මට අවබෝධ වෙන්නේ මෙහෙමයි මට තේරුනේ මෙහෙමයි. එතන පාරමී බලයෙන් කියන කතාවකුත් එනවා මේක අපි කරගෙන පුහුණු කරගෙන ආපුවාම දැන් අපි මේක සපොට්ටක් කියන මට අවසර දෙන්න. එතකොට මේ හෙට දවසේ මම ආයෙත් මං අලුත් අත්දැකීමක් ලබනවා. එතකොට ඊයේ අත්දැකීම පරණ එකක් අද අත්දැකීම අලුත් එකක්. එතකොට මම කියන ඊයේ මම මෙහෙම හිතුවේ අද මම මෙහෙම හිතන්නේ කියලා. ඊට පස්සේ අද අත්දැකීම හෙට වෙනස් වෙනවා. මොකද හේතුව පුද්ගලික රුචිකත්වයේ මත පුද්ගලයා ලබන අත්දැකීම් මත ඒ පුද්ගලයා හදන්නා හදන ලෝකේ වහ වෙනස් වෙන සුළුයි. ඒක අකාලික එකක් නෙමෙයි. බුදුරජාන් වහන්සේගේ ධර්ම තමයි අකාලික. අපි පාරමී ගමු දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ ධර්මයේ ඔහොම කතා කළාට ඔහොම කරන්න පුළුවන්ද පාරමී පුරන්න ඕනේ නේ පාරමී සම්පූර්ණ වෙන්න ඕනේ නේ පාරමී සම්පූර්ණ වෙච්ච අය තමයි මේක අවබෝධ කරන්නේ. දැන් මේ ආත්මෙත් අපි පාරමී මේ භවය ගත්තොත් එහෙම ආත්මයක් නෙමෙයි මේ අපිට කලින් ආත්මවල කොච්චර කල් අපි ආත්ම භව කීයක් පාරමී පුරලද කියලා අපිට තියෙන අපිට දැනීමක් නැහැ. දැන් අපි ගත්තොත් මෙහෙම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිද්දී මහත කියන් බලන්න ලංකාවට වඩිද්දී ලංකාවේ මිනිස්සු හිටියේ කොහොමද? දඩේමින් ගියේ. නැකතට දඩේමින් ගිය මිනිස්සු. එතකොට මේ මිනිස්සු පාරමී පුරව කියලා කොහෙවත් තියෙනවද දැනගන්න. ඊළඟට පාරමී පුරව කියලා දැනගන්න පුළුවන් ආකාරය මොකුත් නැහැ. හැබැයි මේ මිනිස්සු තුල තිබුණා ඒ යුගයේ අවබෝධ කරන්න පුළුවන් කුසලතාවය සහ මේ රහතන් වහන්සේ නමක් විසින් දේශනා කරපු ධර්මයක් ශ්‍රවණය කිරීම. හරියටම ධර්මය අවබෝධ වුණානේ. මේ කියන්නේ ප්‍රඥාව. එහෙනම් ප්‍රඥාව තියෙන නෑනේ දඩේම ගියේ. පාරමී පිරිච්ච කොටසක් නේ නම් කැලි වැදිලා වෙන එකතර දඩයන් කර කර හිටියේ. දැන් ඊළඟට පාරමී ගැන කතා කරනවා. දැන් අසංකීය කල්පලක්ෂ
අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පිරුව කියන තමයි පටාචාර. පාරමී ධර්මයෙන් සම්පූර්ණ වෙච්ච පටාචාර විනයදර භික්ෂුණීන්ගෙන් අගතනතුරු ලබන්න පෙරුම්දම් පිරුව පටාචාර භාග්‍යතුන් වහන්සේ ළඟට ආවේ මොන විනයක් වත් නැතුව. ඇගේ නූල් පොටන්නේ සිහියක් නැහැ. ඒතර කොහොමද පාරමී පුරන්න සැලකුණා? අවුරුදු 16 දී වැඩකාර කොල්ලත් එක්ක පැනලා ගියා. කො ඥානෙ පේන්නවත් නැහැ නේ අහලකවත්. කොහොමද හොයාගන්නේ? ඊළඟට අඟුලිමාලගේ ප්‍රශ්නේ ගත්තොත් මේ පාරමී ධර්ම පුරලා මේ අගතනතුරු ලබන්න පෙරම් පුරාගෙන ආපු කෙනෙක් කොහෙද ගියේ මේ බුදුරජාණන් වහන්සේලාත් කඩුවක් උසම් පෑන්නුවනේ. කොහොමද හොයන්නේ? ඊළඟට තව මේ රහතන් වහන්සේ නමක් හිටියා එක ගාථාවක් පාඩම් හිටින්නේ. ඊට පස්සේ උන්වහන්සේගේ මේ අයි සහෝදරයා පැවිදිලට සහෝදරයා කිව්වා මෙයා යන්න ගෙදර යන්න කිව්වා ගාථා පාඩම් කරන්න නැති කියන්න බෑ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි රජෝහරණම් කියලා උගන්වලා චුල්ලපන්තක මහරහතන් වහන්සේ උන්වහන්සේ මනෝම ඉරිදිලාවින්ගෙන් අග්‍රයි. ගාථා මතක හිටියේ නැති කොහොමද පාරමීම ඉන්නේ? මේ පාරමී හන්ද මේ තමාගේ අත්දැකීම් වලින් ඒක තමයි ප්‍රචාරණය කරන එක කියන එක වැරදි සම්පූර්ණ වැරදිනේ. ඒ ඔක්කොම මම දකින්නේ පුද්ගලික විග්‍රහ. ඒක වැදගත් වෙන්නේ ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධ පිණිස දේශනා කරපු දේවල්. දැන් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් ඒ කාලේ මිනිසුන්ට වළංගුුනේ නැත්තම් ඒක අකාලික එකක් නෙමෙයි. ඒ කාලේ මිනිසුන්ට ඒක වළංගුණා. ඊට පස්සේ අවුරුදු 230 ගානකට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා ඒ දේශනාව මේ උපුටා දැක්වුවා. එහෙනම් ඒක වළංගුන්නේ නැත්තම් මේ මිනිස්සු අවබෝධ කරන්නේ නැහැ. ඒ දේශනාව 2500කට පස්සේ අපිත් උපුටා දක්වනවා. මේක හිතේ පහදන්නේ නැත්තම් ඒක අකාලික නෙමෙයි. මේක අකාලික ධර්මයක්. ඒතර අකාලික ධර්මයේ කෙරෙහි අපේ හිතේ හිත පහදා ගන්න ඕනේ මේක බුදු කෙනෙකුගේ ධර්මයක් කියලා. දැන් මහත්ය තේරුණු නැති මේ වගේ දෘෂ්ටි එනකොට අද කොච්චරනම් මේ ශාසනයට අනතුරක් සිද්ධ වෙලාද කියලා. මොකද්ද සිද්ධ වෙලා තියෙන අනතුර? බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න බැරිකම. ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්න බැරිකම. කොටින්ම කියන්නේ කාලෙත් තිස්සේ මේ පහදා ගන්න බැරිකම කොච්චර අවාසනාවන්ත අධිකද තිබ්බේ කියන්නේ අපි හිත පහදවන දවස් දැම්මා මෛත්‍රී බුද්ධ ශාසනයට. එදාට තමයි අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හිතාගත්තේ. කිසි දවසක අහලකටවත් යන්න බෑ. මොකද හේතුව මේ දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා කරනවා. දැන් බුදු කෙනෙක් පහළලා ඉන්න මේ දැන් Taman ඉදිරිපිට Tamanට ප්‍රත්‍යක්ෂ තියෙන දෙයකට හිත පහදවා ගන්න නැති කෙනෙක් මේ කවදාත් නොපෙනෙන අනාගතයක බුදු කෙනෙක්ගේ හිත කැරී පහදෙයිද? දැන් ඔය සෝයනස් කියපෙකින් පොඩ්ඩක් ගන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන කතා කරපෙකේ මේ මෛත්‍රිය ගැන. දැන් මටම ලැබිච්ච මේ යම් කිසි විදියකට අත්දැකීමක් තමයි මට කිව්වේ මෛත්‍රී භාවනාව ගැන වැඩි කරන්න ගියොත් එමේ එතන ඇලීමක් සිදු වෙනවා කියලා. දැන් මොකද ඒකේ මේ මෛත්‍රිය කරනවා කියන තමන් කැමති කෙනෙක් දැන් සියලු සත්‍ය නදිකට ඔල්රෙඩි සමහර වෙන විග්‍රහයන්ුත් තියෙනවනේ සෝයනස් මාත් එක්ක මධ්‍යස්ථ කෙනෙක් ඒක මට ටිකක් උවදුරු කරන තැන සතුරෙක් මගේලා. හැබැයි මොනවා වුණත් මේකෙන් වෙන දේ තමයි කියලා මේ තෘෂ්ණාව, තණ්හාව මේ ඇලීමක් මෙතන ඇති වෙනවා. කොහොමද සෝයනස් මේ? එහෙමනම් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මේ නෙමෙයි ඒක. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කළා ඒ අවවාදයේ කලේ උපාලි මහරහතන් වහන්සේට එක්තැනක උපාලි ස්වාමීන් වහන්සේට එක්තැනක දේශනා කළා. එක්තැනක ප්‍රජාපති ගෞතමයට කියනවා. ගෞතමී යම් ධර්මයක් තුලින් රාගය උපද්දවයිද යම් ධර්මයක් තුලින් ද්වේෂය උපද්දවයිද යම් ධර්මයක් තුලින් මෝහය උපද්දවයිද හඳුනා ගන්න ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය නොවේ. යම් ධර්මයක් තුලින් රාගය ප්‍රහාණය කරයිද යම් ධර්මයක් තුලින් ද්වේෂය ප්‍රහාණය කරයිද යම් ධර්මයක් තුලින් මෝහය ප්‍රහාණය කරයිද ඒ තථාගත ධර්මය කියලා හඳුනා ගන්න කියනවා. ඒතර යම් කිසි කෙනෙක් අද කියනවනම් මෛත්‍රිය තුලින් රාගය වැඩෙනවා ඒ නිසා මෛත්‍රිය වඩන්න එපා කියලා එහෙනම් ඒක තථාගත ධර්මය නෙමෙයි. එතකොට තමන්ගේ දෘෂ්ටියක් කියන්න කියලා කොහෙටද වැදුනේ? කොතනටද වැදුනේ? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයෙන් වැදුනේ. උන්වහන්සේ දේශනා කරනවා පටිගස්ස පහනාය මෙත්තා භාවිතබ්බා. මහණෙනි මෛත්‍රී වැඩි යුත්තේ පටිගය ගැටීම ප්‍රහාණය කිරීම පිණිසයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මෙත්තාය බික්කවේ චේතෝ විමුක්තිය භාවිතා බාහුලී කතා යානි කතා වස්තු කතා අනුට්ඨිතා පරිචිතා සුසුමාරද්දා ඒකාදසානි සංසා පාටිකංකා. මහණෙනි මේ මෛත්‍රී භාවනාව නිරන්තරයෙන්ම ප්‍රගුණ කළොත් නිරන්තරයෙන් මේක මනවින් ප්‍රගුණ කළොත් යානියක් පරිදි හැමතිස්සෙම Tamante එක පවතන දෙයක් හැටියට ප්‍රගුණ කළොත් අනුසස් 11ක් කැමති යුතුයි කියනවා. සුඛං සුපති සූසේ නිදයි සුඛං පටිබුද්ධති සූසේ අවදි වේ
න පාපකං සුපේනං පස්සිති පවට සීන නොදකි මනුස්සානම් ප්‍රියෝ හෝති මිනිසුන්ට ප්‍රිය වේ අමනුස්සානම් ප්‍රියෝ හෝති අමනුෂ්‍යන්ට ප්‍රිය වේ දේවතා රක්කන්ති දෙවියෝ රකි නාස අග්ගිවා විසංවා සත්තංවා කමති වාසවිස ගිනි ජල ආදියට හානි නොවේ තුවටන් චිත්තං සමාධියති වහා සිත සමාධිමත් වේ මුඛවන්නෝ විප්පසීදති මුවේ තමන්ගේ මුහුණේ පැහැය වැඩි වේ මේ ඔක්කොම ඇති වෙන්නේ මේ ඊළඟට තියෙන උත්තරින් අපට විඥාන්තෝ බ්‍රහ්ම ලෝක පගෝති ඒ කෙනාට මෛත්‍රී ධානය තුල ඉඳලා මාර්ග විඵල විශේෂයක් ඇති කරගන්න බැරි වුණොත් බඹලෝ උපදිනවා කියනවා. එතකොට මෛත්‍රී භාවනාව කළොත් රාගය වැඩෙනවා කියන අධර්මයක් කිව්වොත් අර පින්වන්ත කෙනාට මෛත්‍රී භාවනාවට හිත යොදාගෙන දියුණු කරන්න පුළුවන් වාසනාවයිම තියෙන කෙනාගේ ඒ වාසනාවටත් අකුල් හෙළුවා වෙනවා. අපි කියමු තව කෙනෙක් මේ අයෝනිසෝ මනසිකාරයේ මෛත්‍රී වල කෙනෙකුට රාගය උපදින්න ඉඩ තියෙනවා. ඒක එයාගේ පුද්ගලික ප්‍රශ්නයක්. අපි කියමු කෙනෙක් ඉන්නවා එයාට සරාගී සිතක් ඇති වෙනවා තව කෙනෙක් ගැන. එයා සරාගී සිත පෝෂණය කරන මෛත්‍රී කියලා වැරදිලා. එතකොට මෛත්‍රී එතකොට එයා හිතනවා මට මේ නැති රාගයක් හටගත්තේ මේ මිත්‍යදියම නිසා කියලා. මෛත්‍රී හරියට වැඩුවා නම් ඒක වෙන්නේ නැහැ. ඒ ධර්මයේ තුල රාග ද්වේෂම ප්‍රහාණය කරන ධර්මයක් මේක. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සතිපට්ඨානේ සතිය වැඩිමත් එක්කම මේවත් මෛත්‍රිය කියන එක හරියට වැඩුණා නම් එතන රාගයක් හටගන්න විදියක් නැහැ. එහෙනම් මෛත්‍රී වැරදි ක්‍රමයකට වඩලා. එක දවසක් ඒ වගේ එකක් වුණානේ බුදුරජාන් වහන්සේ ළඟට භික්ෂුවක් අසුභ භාවනා වැරදි විදිහට වඩලා. කොච්චර අසුභ භාවනා වැරදි විදිහට වැඩුවද කියන්නේ බ්‍රාහ්මණ කෙනෙක් මහාන වෙලා. දැන් මෙයා අසුභ භාවනා දැන් එයා යනවා වැසිකිලි. කක්ක කියලා දැන් ඔන්න වැසිකිලි ගියාම දැන් මෙයාට කැතයි. දැන් මෙයා හොදන්නේ. අත තියන්න අපිරියයි දැන් මෙයාට. ඕන්න පස්සේ පැත්ත කුණු වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෝඩ භික්ෂුව මං ওই විදිහකටද කියලා තියෙන කියලා ඒවා. ඉතින් බුද්ධ කාලෙත් මටලෝ ගත්තා. ඒ කියන්නේ ජරාව කියලා හොදන්නේ නැතුව ඉන්නවා. වැරදිනේ වැඩි. ඉතින් මේ නිසා මේ වගේ මට රාගය ඇති වුණා ඒ නිසා මෛත්‍රී කරන්න එපා. ඕගොල්ලොත් වඩන්න එපා රාගය ඇති වෙයි කියලා තියෙන ඒ මොකක්ද පිස්සු කතාවක් නේ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලින් හානි වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයටයි. ධර්මයේ උපුටා දැක්වනම් හරිනේ. දැන් මහත්මයා මම කියනවා කියමු භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළසේක කියලා ධර්මයේ කියනවා. ඊට පස්සේ මේක අහගෙන ඉන්නවා ගී කෙනෙක්. එයාත් භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළසේක කියලා කියනවා. හානියක් නැහැ නේද එතකොට? ඊට පස්සේ එයාගෙන් අහගෙන යන තව කෙනෙක්. එතකොට මෙතන ඉඳලා 100 දෙනෙක්ගේ කොනට ගියත් ධර්ම වෙනස් වෙලා නැහැ. ස්වාමීන් වහන්සේ එතන තමයි තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. දැන් මම ඔය ගැන අහනකොට මට ඉතින් කියනවා මේ මහත්තයා කතා කරන්නේ එකම දේ ගැන. උතරින් එහාට මහත්තයාට කතා කරන්න දෙන්නේ නැහැ මහත්තයාට අත්දැකීමක් නැත්තම් කියලා. ඉතින් අත්දැකීම අපි දන්න හන්ද තමයි මේක අපි කියන්නේ කියන කතාව. දැන් ඒ වගේ තත්යකටත් මුහුණ දෙන්න ඒ අත්දැකීම දන්නවයි කියලා ඔය මාන්නෙන් කියන අයට කාටවත්ම මේ ශ්‍රද්ධාව නැහැනේ. දැන් හරි අත්දැකීම ලැබුණා නේද? දැන් අත්දැකීම කියනවනේ. අපි ගමු අත්දැකීම ගැන දමු. දැන් අත්දැකීම බුද්ධ දේශනා විස්තර වෙනවා. කොහොමද විස්තර වෙන්නේ? මහණෙනි ශ්‍රද්ධාව කොහේ දැක්ක යුතුද? චතුසු සෝතාපට්ටි අංගේසු. සෝවාන් අංග 4 තුල ශ්‍රද්ධාව දැක්ක යුතුයි කියනවා. මොකද සෝවාන් අංග 4 බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන නොසැලෙන පැහැදීමෙන් යුක්ත වේ. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්ත වේ. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝයා කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්ත වේ. ආරිකාන්ත සීලෙන් සමන්නාගතෝ හෝති. ආරිකාන්ත සීලෙන් යුක්ත වේ. දැන් එතකොට අත්දැකීම ලැබපු එක්කිනාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම නැති වුණා නම් ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම නැති වෙලා තමන්ගේ අත්දැකීම ඔක්කොම අභිභවා ගියා නම් තමන්ගේ අත්දැකීමම ඉස්මතු වුණා නම් ඒ තුල මටයි අවබෝධනේ මගේ අවබෝධය හරි කිය ඒකම කියනවා නම් ඒක එයාගේ අවබෝධය පිළිබඳ විශාල අර්බුදයක්. ඒ අත්දැකීම ධර්මයට අයිති නැති එකක්. ඒක සද්ධානුසාරී වෙච්ච අත්දැකීමකුත් නෙමෙයි. ධම්මානුසාරී අත්දැකීමකුත් නෙමෙයි. අත්දැකීම් කියලා කියන්නේ එක්ක සද්ධානුසාරී වෙන්න ඕනේ. එක්ක ධම්මානුසාරී වෙන්න ඕනේ. එක්ක සෝවාන් ඵලයටපත් වෙන්න ඕනේ. එක්ක සකදාගාමී වෙන්න ඕනේ. එහෙම නැත්නම් අනාගාමී වෙන්න ඕනේ. ඉතින් මේ එකක්වත් නොවේ නම් එතන මොකක්ද අත්දැකීම කියන්නේ? සර් මේ විවාහයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උතන මම ආපේක මට වෙන මාතෘකාවක් ඔලිය තියාගෙන ආව මම ස්වාමීන් කතා කරන්නේ කාන්න මේකට පස්සේ මේ මමත්වයේ පිළිබඳව. දැන් හුඟක් වෙලාවට කියනවා මම දැක්ක එක තැනක ප්‍රශ්නයක් අහලා තිනවා.
ඒක මහත්මයෙක් තව ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ස්වාමීන් වහන්සේ දැන් මේ කියනවා මෙහෙම මමත් යම් මෙතන නැහැ කියලා. ඒකට මට බණ දේශනා කරන ස්වාමීන් වහන්සේ කවුද? මම නෙවෙයි නං කියලා. ඒ වගේම තවත් මම බලාගෙන යනවා මම දැක්ක බුදුරජාණන් වහන්සේත් මේ මම කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. මේක මේ කොහොමද මේ දැන් සෝතාපන්න වෙන කෙනෙකුට මමත්වයක් නැහැ, සක්කාය දිට්ඨියක් නැහැ, සීලබ්බත පරාමාස නැහැ, මේ වැනි දේවල් අපි කියනවා. මෙතන අවිද්‍යාව නැහැ, මේ වැනි දෙයක්. දැන් මේක කොහොමද මේ විවහාරයත් එක්ක ගැටීමක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා බ්‍රාහ්මණෙක් ආ මහත්තයා. ඇවිල්ලා ඒ බ්‍රාහ්මණයා කියන ස්වාමීනි මම මේ තමා කියලා කරන්නෙක් නැත. ඔක තියෙන අත්තකාර පරකාර සූත්‍රය කියලා. ඔක තියෙන්නේ මට මතක හිටිය අංගුත්තර නිකායේ. තමා කියලා කරන්නෙක් නැත. අනුන් කියලා කරන්නෙත් නැත. මම භාග්‍යතුන් වහන්සේ මේ දෘෂ්ටි ඉන්නේ කියලා. දැන් ඕකනේ තමයි ඕකට එන්න කියලා ඒ පුද්ගලයා කියන්නේ. තමා කියලා කරන්නෙකුත් නැත. අනුන් කියලා කරන්නෙකුත් නැත. දැන් මහත්ය තුලත් දැන් මම කියලා කියන්නේ නැහැ දැන්. දැන් මහත්යත් මම කියන අදහස අතහැරියා. දැන් මම කියන අදහස අතහැරියා. එතකොට දැන් තමා කියලා කෙනෙකුත් නැහැ මහත්යට. එතකොට අනුන් කියලා කෙනෙකුත් නැහැ. ඔව්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතනදී අත්තකාර පරකාර සූත්‍රයේ නම මට මතක හිටියේ ඒක කියවිලි. බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ જાතිය දෘෂ්ටියක් තියෙන කෙනෙක් අනේ මට නම් නැවත පෙනෙන්නවත් නොලැබේවා කියලා. ඊට පස්සේ කියනවා තමන්ම හොඳට ඇවිදිනවා කියනවා. තමන්ම ඉස්සරහට යනවා. තමන්ම පස්සට යනවා කියනවා. තමන්ම අතපය හසුරනවා. තමන්ම අතපය හකුලවනවා. තමන්ම ක්‍රියා කරද්දී තමන් කියලා කෙනෙක් නැහැ කියනවා. අනුන් කියලා කෙනෙක් නැහැ කියනවා. එතකොට අර විදර්ශනා ප්‍රඥාව කතා කරපු භාග්‍යවතුන් වහන්සේ බලන්න කොච්චර පැහැදිලිව විවාහාරික ලෝකෙන් හඳුනන් හිටියද කියලා. ඒක අත්තරකාර පරකාර සූත්‍රයේ තියෙනවා. ඒ කියන්නේ එතන විග්‍රහය මොකක්ද වෙන්නේ? ඒකට ඒකේ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ සම්මුතිය තුළ මම අපි ඔහු ඇය මේ හැමදේම තියෙනවා. සම්මුතිය තුළ පරමාර්ථයේ වශයෙන් අපි මේක විග්‍රහ කර කර ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බැලුවොත් මොකුත් නෑ. දැන් අපි ගත්තොත් මහත්තයා සම්දම් බාහිර උදාහරණයක් ගත්තොත් මම බාහිර උදාහරණ ගන්න කැමති නෑ. බාහිර උදාහරණ ගත්තොත් අපි වාහනකම විවිධ වාහන තියෙනවනේ අපි ගත්තොත් Nissan තියෙනවා ඊළඟට Toyota තියෙනවා Prado තියෙනවා මේ ඔක්කොම ගත්තොත් එක එක අපි නම් කී ගණදෙනු කරාට මේවා තියෙන රටා තුල තියෙන තහඩු leather seat පොඩි පොඩි කෑලි ඔය glass ඕනේ තියෙන්නේ විග්‍රහ කර කර බලුවොත් කෑලි ටික එකයිනේ රූප ගොඩක් නමුත් ඒක වෙන් කර කර ගත්තොත් අපි ඒ වෙන් කරපු එකට වටිනාකමක් දෙන්න පුළුවන් නේද? ඒ වගේ දැන් අපි ගත්තොත් පුද්ගල කීප දෙනෙක් ඉන්නවා කියමු. දැන් අපි ගත්තොත් රහතන් වහන්සේ නමක් ඉන්නවා. අනාගාමි ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. සකදාගාමි ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. සෝවාන් ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. සාමාන්‍යයෙන් ධර්මය සාමාන්‍ය ශ්‍රද්ධාව පිළිටුවාගෙන ඉන්න අපි වගේ ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. තව ඉන්නවා අන්ධබල පුතජන ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. මේ ගොල්ලන්ගේ තුල ආයතන වල ඔක්කොගෙම තියෙන පටිච්චසමුපාද ක්‍රියාකාරීත්වය රහතන් වහන්සේ පටිච්චසමුපාදෙන් නිදහස්. අනාගාමී උත්තමයාගේ පටිච්චසමුපාදي තියෙනවා නමුත් ඒක කාම ලෝකෙට අයිති නැහැ. එතකොට සකදාගාමී ස්වාමීන් වහන්සේගේ පටිච්චසමුපාදي තියෙනවා ඒක තුල සතර අපායට අයිති නැහැ. ඒක දෙවි මනුස්ස ලෝකෙට විතරයි. සුවන් වෙච්ච එක්කෙනාට තේමෙයි. අනිත් එක්කෙනාට එයාට වෙනස් කරගන්න පුළුවන්. අනිත් එක්කෙනා පුතඥ සතර අපායට දොරටුව තියෙනවා. එතකොට මේ පුද්ගලය තුල තියෙන මේ පුද්ගල ભેදය තුල අසගන නාසිද්‍ය කමනස හයගිනාගම අනිත්‍යයි. ඒ අසගන ඒ හැම එකක්ම තමාගේ වශයෙන් පවත්වන්න බෑ. නමුත් රහතන් වහන්සේත් කියනවා මම කියලා. පාවිච්චි කරනවා. අරත් පාවිච්චි කරන මම කියලා. එතකොට මම කියන වචනේ පාවිච්චි කිරිල්ල තුල නෙමෙයි පුද්ගලයා හොයාගන්න තියෙන්නේ. පුද්ගලයාගේ චේතනාව සකස් කරන ආකාරය තුලයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආහංචකෝ පන බික්කවේ එවං වදාමි මහණෙනි මම මෙන්න මෙහෙම කියනවා. එතකොට මම කියලා හරියට පැහැදිලි උන්වහන්සේ කතා කරනවා. ඒ විවහාරය බුද්ධ කාලීන මිනිස්සු අතර කිසි පටලැවිල්ලකට ලක් වුණේ නැහැ. දැන් අපි ගත්තොත් මෛත්‍රී භාවනාව තුළ තියෙන අහං අවේරෝ මම වෛර නැත්තේක් වෙම්මා මම කියලා තියෙනවා. ඊළඟට මම අනුන් කියලා. දැන් එහෙම නැත්තම් දැන් මෛත්‍රී වඩන්න තියෙන කොහොමද? මේ රූපස්කන්ධේ දුක් වේවා මේ වේදනාස්කන්ධේ ඒක විහිළුවක් නේද එතකොට? එතකොට මම කියන වචන විවහාරයෙන් අයින් වුණා කියලා මමත් නැති වෙන්නේ. දැන් අපි ගමු අපි දන්නේ තිරිසන් සත්තු කල්පනා කරන විදිය. දැන් අපි ගමු බල්ලෙක් සාමාන්‍ය බල්ලෙකුගේ තියෙන නිකන් ගොරහැටි සද්දයක්. ලේනෙකුගේ තියෙන වෙනස් සද්දයක්.
කුරුල්ලෙකුත් තව සද්ද. නමුත් ඒගොල්ලෝ මම කියන විවහාරය කරනවද නැද්ද අපි දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ තුල මමත්වය හොඳට බැසගෙන තියෙනවා. එතකොට මම කියන වචනේ අපි කතා කරා කියලා ඒක මම කියන වචනේ අපි කතා කළා කියලා ඒක මම කියන එක ප්‍රශ්නේ බවට පත් වෙන්නේ නැහැ. මම කියන හැඟීම අපිට තුල තියෙනවා. එතකොට මම කියන හැඟීමේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට මම කියන හැඟීම අපි ගන්නවා නම් අර විග්‍රහය නොදැන. ඒ කියන්නේ පටිච්චසමුපාදයක් මෙතන ක්‍රියාත්මක වෙනවා. මෙතන පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙනවා. මෙතන ආයතනය ක්‍රියාත්මක වෙනවා. මේක අනාත්මයි කියන එක අවබෝධයෙන් තොර මම කියලා ගත්තොත් අර gediya පිටින් ඔක්කොම ගන්නවා. නමුත් ඒක විග්‍රහ කර කර බැලුවොත් එයාට ඒ විග්‍රහය වෙනම ගන්න පුළුවන්. නමුත් විවහාරය තුල කතා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ හැමතැනම කතා කරන මේ විදිහට. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ අර පස්වග භික්ෂුන් වහන්සේලා ඉස්සෙල්ලාම මුණ ගැහිලා කොහොමද කියන්නේ? මුණ ගැහිලා කියන්නේ කොහොමද? මහණෙනි මට අවබෝධ වුණා. මට මදිගතන් අමෘතිය මම සාක්ෂාත් කළා කියනවා. ඉතින් මහණෙනි මම නෑ. මම ඒක දැකේ කියලා කිව්වේ නෑ. මේ අද මේ වටලෝකෙන තියෙන අද නම් තියෙන්නේ අර්බුදයක්. සනදී ඒකත් එක්කම මෙන්නේදී අද මාතෘකාවට මේ මම දැක්ක මේ සූත්‍රයක් මේක බලාගෙන යනකොට මම දැක්ක සයන්ස් අපි අර කතා කරපු දේවල් වල හුඟක් අතුලත් කරගන්න පුළුවන් දේවල් හුඟක් සාරවත් සූත්‍රයක් හැටියට මේ අජිත සූත්‍රය කියලා සූත්‍රයක් මම දැක්ක සයන්ස් මේ අජිත කියන තැනත් ආහපු එක මේ මොකෙන්ද ලෝකේ වැසී තියෙන්නේ ඇයි ඒක අපිට පේන්නේ නැත්තේ මොකද්ද හැමදිනාගේම ගෑවිලා තියෙන්නේ එතකොට මොකද්ද හැමදිනාටම මුහුණ දෙන්න තියෙන්නේ කියන ප්‍රශ්නය ගැන මම හිතන්නේ ඒක මේ අපි මේ කියන ඒවට ඔක්කොම එකතු කරන්න පුළුවන් එතනට. අන්න සයන්ස් මේ සූත්‍රය ගැන පොඩ්ඩක් පිළිබඳව කතා කරලා කිව්වොත් ඒක මේ සුත්ත නිපාතේ පාරායන වර්ගය තියෙන්නේ. ඒකේ හරීම ලස්සන ඒකේ පසුබිම් කතාව. මොකද මට හම්බෙන් තමයි මටත් මේක හමුනේ. කතාව තියෙන්නේ මේ ගෝධාවරිය කියන නදිය අයිනේ මේ කොසල් රජුරවන්ටයි මේ අස්සක කියන රජුරවන්ටයි බිම් තීරේ කොසල් රජුරවන්ගෙන් ලැබිච්ච තෑග්ගක් තමයි ලොකු ගම්වරයක් හම්බ වුණා බාවරී කියන බ්‍රාහ්මණයෙකුට. බාවරී කියන බ්‍රාහ්මණයා මේ අකිංචයන් පත්තමානෝ ධ්‍යාන වඩමින් විමුක්තියක් සොයමින් හිටපු කෙනෙක්. ඉතින් එයාට හිටියා මේ ආජිත මෙත්තේ ආදී මේ දෝතක ආදී මේ අති දක්ෂ මේ ශිෂ්‍යවරු 16 දෙනෙක්. එතකොට මේ බාවරි බ්‍රාහ්මණයා 500ක් බ්‍රාහ්මණ ශිෂ්‍යයන්ට ඉගෙනුවා. සමාධිය වඩන හැටි මේවා ඉගෙනුවා ඒ කාලේ. එතකොට මෙයා බොහොම මේ නොයලුණු මිනිස්සෙක්. ඉතින් මෙයාට දවසක් හම්බ වුණා මේ මෙයාට හම්බෙච්ච සීල් වස්තුව මෙයා දවසක් දන් දුන්නා. දන් දීලා මෙයා සතුටින් ඉන්නකොට මෙයා ගාවට ආවා මේ වනාන්තරයක හිටපු වාගේ අගේ දූවිලි තැවිරිච්ච නියපුතු ආගත්තු කෙස් රැවුල ආගත්තු තාපසෙක්. ඇවිල්ලා කිව්වා ඔබතුමා දානයක් දුන්නා කියලා ආරංචි මමත් මේ ආවේ ඔබතුමාගේ යමක් ඉල්ලන්න. එතන කිව්වා අනේ පින්වත බ්‍රාහ්මණේ මට දැන් තිබිච්ච මම කොහොම දීලා ඉවරයි. ඔබතුමා මගේ මොකද්ද බලාපොරොත්තු? මම බලාපොරොත්තු වෙන්නේ මට කහවණු 500ක් දෙන්න කිව්වා. ඉතින් කිව්වා අනේ මට නම් දැන් මොකුත් නැහැ. මං තියලුවම දේවල් දීලා ඉවරයි කිව්වා. එතකොට මෙයා කියනවා ඉල්ලන්නා වූ යමෙකුට ඒ නොදෙයිද? දැන් අර කැලෑ ගතියෙන් එනකට තවත් බයනේ මිනිස්සු. ඉල්ලන්නා වූ දෙයක් යමෙකුට නොදෙයිද? ඒ බලවත් වරදකි මින් 7 වෙනි දවස් ඔබගේ හිස සත් කඩකට පැලේවා. දැන් මෙයා සාපයක් කළා. සාපයක් කළා ගියා. දැන් අර බ්‍රාහ්මණයා අහිංසක බ්‍රාහ්මණයා මේ හරි සංවේගයට පත් වෙලා දැන් මෙයාට භාවනා කරගන්න බෑ. දැන් මෙයා හිතන්නේ අනේ මම දැන් දවස් 7න් මම මැරිලා යනවා. ඒ නිසා මට පිහිට පිනිස දැන් මොකද්ද තියෙන්නේ කියලා දැන් මෙයාට භාවනා කරගන්න බෑ. මෙහෙම ඉන්නකොට රාත්‍රී දෙව්දුවක් මෙයාට පෙනී හිටිනවා. දෙව්දුවක් පෙනී හිටලා කියනවා මේ පින්වත් බ්‍රාහ්මණේ ශෝක කරන්න එපා. ඒ පුද්ගලයා මේ සල්ලි ආස කරන හිස් පුද්ගලෙක් කියනවා. ඒ පුද්ගලයාට ඔය වගේ ශාප කරලා ඕවා හරියන්නේ නැහැ. ඒ හිස් පුද්ගලයා මේ හිස දන්නෙත් නැහැ. හිස් මුදන දන්නෙත් නැහැ. ඒ මුදනේ පැලෙන හැටි දන්නෙත් නැහැ කියනවා. එතකොට දැන් මේ බලන්න මේ බුද්ධිය කියන වෙනස අපිට වගේ දෙවි කෙනෙක් ඇල්ලුවොත් ඊට පස්සේ අපි දෙවියන්ගේ ෆොටෝ ගන්නේ දෙවියන්ගේ රූපේ බලාගෙන අදින්න කල්පනා කරේ මෙහෙමයි මම යව දැක්කේ කියලානේ රටේ නැති ජුම්බරයක්නේ. අරයා එහෙම එක්කනේ නෙමෙයි බලන්න බුද්ධිමත්කම. එයා අහනවා අනේ දෙවිය එතකොට මුදුන කියන්නේ මොකද්ද? හිස් මුදුන පැලෙනවා කියන්නේ මොකක්ද? අනේ මම දන්නේ නැහැ ඒක කියනවා. ඒක මේ හිස් පැලීමයි හිස් මුදුන පැලීමයි කියන කාරණේ මේ මුනිවරයන්ගේ දර්ශනයක් කියනවා. අනේ එතකොට එහෙමයි මේ ලෝකේ ඉන්නවද කියලා අහනවා. එක්කෙනෙක් ඉන්නවා කියන අපි දන්නවා. අන්න සවැත් නුවර භාග්‍යවතුන් වහන්සේ වඩින්න උන්වහන්සේ නම් මේ හිස් මුදුන පැලීමත් ඒ පැලෙන ආකාරයත් දන්නවා කියනවා.
දැන් බුද්ධ කියන වචනේ ඇහිලා බුද්ධ කියලා කෙනෙක් මෙයාගේ ඔක්කොම ඇගේ නිකන් හිරිකඩු පිපෙනවා සන්තෝෂිත. දැන් අද බුද්ධ කියන වචනේ ඇහෙකට ඕක කතා කරන්න එපා කියනවා. මේ බෞද්ධයෝ. බලන්න කොච්චර වෙනසක්ද කියලා එතකොට. දැන් අපි බුදුරජාණන් වහන්සේට අද ප්‍රශංසා කළොත් ඔයා මොකද ඔච්චර ප්‍රශංසා කළේ කියලා. දැන් මම භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කරන සමහර කියනවා මේ ආගමේ ඉඳලා ඇවිල්ලානේ ඒක කියනවා ඒක ඒ විදිහටම දාලා කියනවා. පුතේ ඒකේ අර්ථකථන කරන්න සෝයනස මම මේ කරන්නේ බුදුහාඳුරුන්ගේ වැඩක් හන්ද බුදුජානක වහන්සේට එච්චර කරන්න ඕනේ නැහැ මම කරන්නේ බුදුරජාණන් වහන්සේගේ වැඩක් මම කරන්නේ. ඒ දැන් බලන්නනේ කොච්චර මේ පිරිහිලාද කියලා. ශ්‍රද්ධාදී ගුණධර්ම කොච්චර බාලද දැන්. එදා අර සම්බුද්ධ කියන බුද්ධ කියන වචනේ ඇහිලා බාවරේගේ ඇඟේ මවිල් කෙලින් වුණා. ඊට පස්සේ මෙයා කියනවා අනේ මට කියන්න මේ විස්තරේ කොහෙද උන්වහන්සේ ඉන්නේ මට මේ කරගන්නේ. මේක දැනගන්න යන්න. ඉතින් කියනවා මේමයි සවැත් නුවර ඉන්නවා කියලා. එතකොට මේ ඊට පහුදා දැන් අර ශිෂ්‍යු 16 දෙනාම අජිත ප්‍රධාන ශිෂ්‍යු 16 ඒ 16 දෙනාගේ වැඩිමහල තමයි අජිත. කියනවා මෙන්න මෙහිමයි බුදු කෙනෙක් කියලා උත්තරෙන් පහළලා ඉන්නවා. උන්වහන්සේ දන්වාර මට ශ්‍රාවක කරපු බමුණගේ කියපු ඇත්ත. හිස් මුදුන කියන්නේ මොකද්ද? හිස් මුදුනට පැලෙනවා කියන්නේ මොකද්ද? අනේ මේක දැන් ගිහිල්ලා ඕගොල්ලෝ ගිහිල්ලා ඉක්මනට අහන්න කියනවා. එතකොට මේ අජිත මානවක අහනවා මේ ආචාර්ය පාදේනේ මේ බුදු කෙනෙක් කියලා අපි හොයාගන්නේ කොහොමද මේ උත්තරමයාව? අපිට හොයාගන්න ක්‍රමයක් තියෙනවද කියලා අහනවා. ඔව්. ඊට පස්සේ කොහොමද දැන් මතකනේ දැන් ඕගොල්ලන්ට අපි උගන්ලා තියෙනවා ලක්ෂණ ශාස්ත්‍රයේ. ලක්ෂණ ශාස්ත්‍රය තුළ ශාරීරික අංග විද්‍යාව තුළ මහා පුරුෂ ලක්ෂණ 32ක් ගැන අපි ඔයගොල්ලන්ට උගන්ලා තියෙනවානේ. දැන් ගිහිල්ලා බලන්න මේ මහා පුරුෂ ලක්ෂණ 32 තියෙනවාද? දැන් 32 තිබ්බට පස්සේ හිතන දැන් ඒක හරි. ඊට පස්සේ හිතෙන් ප්‍රශ්න අහන්න උන්වහන්සේ බුදු කෙනෙක් නේද තියෙන යදි අනාවරණ දසාව යම්සේ අනාවරණ දර්ශනයක්. ඒ කියන්නේ මේ එයා දැකීම ආවරණය වෙලා නැත්තම් ඔයා හිතෙන් හිතන දෙයට කටින් පිළිතුරු දෙයි කියන. දැන් මේ පිරිස යනවා සවැත් නුවර යනකට හිතන්නේ නැහැ. ඒ මෙයාකට පාසානක චෛත්‍ය කියන තැන කන්දක් උඩ ගල් කන්දක් උඩ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ හරිය ලස්සන ඒ සූත්‍රය විස්තර කරනවා මේ ගිමනින් තැවුණු කෙනෙකුට පිපාසිත කෙනෙකුට පැන් හොයාගෙන යනවා වගේ බොහොම සන්තෝෂයේ සෙවණක් ගාවට යනවා වගේ මේ පිරිස යනවා කියනවා. ඉතින් ගිහිල්ලා මේගොල්ලෝ ඉස්සෙල්ලා බලනවා විපරම් කරනවා මහා පුරුෂ ලක්ෂණ. එතකොට බුදුරජාණන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ සහ අප්‍රකට මහා පුරුෂ ලක්ෂණත් ඉරිදි බලයෙන් පෙන්වනවා. දැන් මේගොල්ලෝ සෑයීමකටපත් වෙනවා. දැන් හරියි. මහා පුරුෂ ලක්ෂණ 32 දැක්කා. ඊට පස්සේ හිතෙන් අහනවා මාගේ ගුරුවරයා ගේ නම මොකද්ද? මාගේ ගුරුවරයාට වයස කීයද? මාගේ ගුරුවරයාගේ මහා පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? මාගේ ගුරුවරයා ශිෂ්‍යෝ කීයකට උගන්වනවා? එතකොට බුදුරජාණන් වහන්සේ කියන ඔබගේ ගුරුවරයා බාවරි. දැන් අහන කෙනෙක් නෑ හිතින් අහන්නේ. ඒ බාවරියට මහා පුරුෂ ලක්ෂණ 3ක් තිබේ කියනවා. දිවෙන් නලල වහන්න පුළුවන් කියනවා. ඊළඟට මේ නලලේ තියනවා කියන ඌර්ණ රෝම ධාතුව. ඊළඟට කෝසාහත වත්තගුය කියලා ශාරීරික මේ අංග ජාතිය කියන්නේ පුරුෂ නිමිත්ත සංගවි තියෙනවා කියනවා. මේ තුන කියන මේ ලක්ෂණ. ඊට පස්සේ කියන ඔබේ ගුරුවරයාට වයස අවුරුදු 120ක් කියනවා. ඔබේ ගුරුවරයා ශිෂ්‍යයෝ 500කට උගන්වනවා කියනවා. දැන් මම සතුටුයි. ඊට පස්සේ මේ භාග්‍යවතුන් මේ ආහිතෙන් අහන භාග්‍යවතුන් වහන්සේ මේ හිස් මුදුන කියන්නේ මොකද්ද? හිස් මුදුන පැලෙනවා කියන්නේ මොකද්ද කියලා අහනවා. හිස් මුදුන කියන්නේ අවිද්‍යාව කියනවා. හිස් මුදුන පැලෙනවා කියලා කියන්නේ විදර්ශනා ප්‍රඥාව කියනවා. එතකොට ඒකෙන් තමයි මේක ආරම්භ වෙන්නේ. ඊට පස්සේ ප්‍රඥාව. ඔව්. ඊට පස්සේ බ්‍රාහ්මණේ මේ අජිත අහනවා කේනසු නියුතෝ ලෝකෝ. හරි ලස්සනයි ඒක. මේ ලෝකේ වැසිලා තියෙන කොමකින්ද? කේනස්සුන ප්‍රකාශති මේ වැහිලා තියලා වැහුණු බව දන්නේ නැතියි. කිස්සා බිලේපනම් බ්‍රූසි මේ ලෝකේ මේ තවරගෙන ඉන්න මොකද්ද කියලා අහනවා. කිංසු මස්ස මහබ්බයක්. කිස්සමස්ස මහබ්බයක්. උකට තියෙන බය මොකද්ද? මෙතන ලෝකේ කියලා කියන්නේ අපිට. ඇස කන නාසය දිවකය මනස යම් තැනක ඇද්ද ඒක තමයි ලෝකේ. එතකොට ඇස කන නාසය දිවකය මනස නැද්ද? අපි කොහොමද දන්නේ මෙහෙම කිසි දෙයක් ගැන? අපිට පේන්නේ නැහැ. දන්නේ නැහැ. දන්නෙත් නැහැ නේ මොකුත් නැහැ නේ. ලෝකේ කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය 6ට. එතකොට මේ අජිත අහනකට බුදුරජාණන් වහන්සේ වදාලා අවිජ්ජාය නියුතෝ ලෝකෝ ලෝකේ වැසී තිබෙන්නේ අවිද්‍යාවෙන්. වේවිච්ඡා ප්‍රමාදාන ප්‍රකාශති මසුරු බවත් ප්‍රමාදයක් නිසා මේක ඉස්මතු වෙන්නේ නැහැ කියනවා. මසුරුකමත් ප්‍රමාදයක් තමයි. ජප්පා විලේපනම් බ්‍රූමි බුදුරජාණන් ලෝකේ සරසගෙන ඉන්නේ තවරගෙන ඉන්නේ තෘෂ්ණාව කියනවා. දුක්ඛ මස්ස මහ බං ඕට තියෙන
ප්‍රධානම බය දුක කියනවා. ඇයි ඉපදීම ජරාව මරණය ශෝක වැළපි මේක තමයි බය. කොච්චර පැහැදිලිද කියන්නේ දැන් අපි දැක්කන්නේ අර සිංහල අවුරුද්දට උන ලෑස්තිලට ලස්සනට. සුනාමිය ආව කියව ගමන් කෝ සිංහල තෘෂ්ණාව තවරගෙන හිටියා. මෙන්න දුක සැනකින් උත්පන්න වුණ. ඉතින් මේ වගේ තමයි මේ දුක තියෙන්නේ. එතකොට හරිය ලස්සනට ඊළඟ පස්සේ යනවා සවන්ති සබ්බදී සෝත අසකන නාසයේ දිවකය මනසින් සැඩපහර ගලා බසී. සෝතානංකේ නිවාරණ මේ සැඩපහර වළක්වන්නේ කෙසේද? සෝතානං සංවරම් බ්‍රූහි මේ සැඩපහර සංවර කරගන්න ආකාරය කියන්න කේන සෝතා පිටියරේ කුමකින්ද මේ සැඩපහර වියලවා දමන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා යානි සෝතානි ලෝකස්මින් සති තේසන් නිවාරණ මේ යම් අසකරනාසී ද්වේකා මනස කියන ආයතනයන් ගලන්නා වෙන සැඩපහරක් යද්ද මේ වළක්වන්නේ සතිපට්ඨානයේ තුලින්ය. සෝතානං සංවරම් භූමි මේක සංවර කරගන්න තියෙන්නේ සතිපට්ඨානෙමයි කියමි. පඤ්ඤායතේ පිටියරේ මේ වියලවා දමන්නේ ප්‍රඥාවෙනි. ඊළඟ ප්‍රශ්නේ හරි ගැඹුරු එකක්. ඊළඟට අහනවා පඤ්ඤාචේව සතිචේව නාම රූපංච මාරිස පඤ්ඤාචේව සතිචේව නාම රූපංච මාරිස ඒතම් මේ පුට්ඨෝ පබ්‍රූහි කත්තේතං උපරුජ්ජති. ඒ ප්‍රඥාවත් ඒ සතියත් ඒ නාම රූපත් සියල්ල නැතිව යන්නේ කොහේද? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා යමේතම් පඤ්ඤං අපුච්චි අජිතන්තං වදාමසි. අජිත ඔබ යම් ප්‍රශ්නයක් ඇසුවාද මේකයි උත්තරේ. යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. යම් නාම රූපයක් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවද ඒ නිරුද්ධ වන්නේ විඥානෙ නිරුද්ධ වීමෙන්. ඒ කියන්නේ පිරිනුවම් පෑමෙන්. ඒ කියන්නේ අරහත් භාවය නෑ පිරිනුවම් පෑමෙන්. පිරිනුවම් පෑමෙන් විඥාන නිරුද්ධ වන්නේ කියලා. ඊළඟට අහනවා ඊළඟ ගැඹුරු ප්‍රශ්නේ යේච සංඛාත ධම්මාසේ යේච සේකා පුතෝ ඉද තේසන්නෝ තේසම්මේ නිපකෝ විරියං පබ්රුයි මාරිස. යේච සංඛාත ධම්මාසේ අරහත්ත්වයට පත් වූ රහතන් වහන්සේලා සිටිද්ද යේච සේකා පුතු ඉද බොහෝ සෙයින් මේ මාර්ගයේ වඩන පිරිස සිටිද්ද තේසම්මේ නිපකෝ ඉරියං ඔවුන් ඒ සියලු දෙනා මේ අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් යුක්තව ඉරියව් පවත්න්නේ කෙසේද කියා අපිට කියා දෙන්න කියනවා. එතකොට ඒකට උත්තරය දෙනවා කාමේසු නාභි ගිජ්ජය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන කාමයන්ට නොඇලෙන්නේය. මනසා නාවිලෝසියා මනස නොකලබා තියාගන්නේය. නොකලබා තියාගන්නේ කියන්නේ සමාධියෙන් ඉන්නවා. මනසන කුසලෝ සබ්බ ධම්මාන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කෙරෙහි කුසලතාවෙන් යුක්ත වේ. සතෝ බික්ඛු පරිබ්බජෝ සීයෙන් වාසය කරන භික්ෂුවකි. එතනින් ඉවරයි සූත්‍ර දේශනාව. එතකොට බලන්න ඒ එකක් ගානේ පැය ගානක් කියන්න කරුණු තියෙනවා. ඒ ජානස. දවස් ගානක් කතා කරන්න කරුණු තියෙනවා. දැන් වැදගත් සූත්‍රයක් ඇයි හැංගිලා වගේ මේක පිළිබඳව නෑ ඒක තමයි අපි නම් මේක ඉස්මතු කරලා කතා කරලා තියෙනවා. අපි පරිවර්තන තියෙනවා. අපි ඒක මුල් කාලේ ඉඳලා අපි කියලා තියෙනවා. අපේ දහම් වර්ෂ මිනිස්සු දන්නවා ඒක. දැන් මේ වැදගත්ව සැඟවුනේම මේ ධර්මයට ගරහිම නිසානේ. කොටසක් කියනවා මේක හරියන්නේ නැහැ කියනවා බේසිට් වගේ කියනවා. ඔක හරියන්නේ නැහැ කියනවා අභිධර්ම ගන්න කියනවා. තව කොටසක් කියනවා නෑ ඔක හරියන්නේ නැහැ කියනවා තමන්ගේ අත්දැකීම කතා කරන්න කියනවා. මෙහෙම කර කර ධර්මයට ගරහනකොට ධර්ම ඉස්මතු වෙන්නේ නැහනේ. බුද්ධ දේශනා තියෙන කොහොමද තථාගත ප්‍රවේදිතෝ ධම්ම විනෝ විවටෝ විරෝචිතේ. මහණෙනි තථාගතයන් වහන්සේ ප්‍රවදිත ධර්ම විනය විවෘත වූයේ බබලයි. නොපටිච්චන්නෝ වැහුණාම නොවේ කියනවා. ඉතින් වහලා තිබ්බම කොහොමද බබලන්නේ? සෝනස ඕකටම අර අප්‍රමාදව කටයුතු කරන්නයි කියලා කියනවනේ මෝහය සහ මේක හන්දයි කියන මේ සංගවීම වෙලා තියෙන මේක අපිට පේන්නේ නැත්තේ. දැන් ওই ප්‍රමාදයත් එක්කම මම ගත්ත මේ ආයුෂ පිළිබඳවත් මම යම් කිසි දෙයක් කියව මට මතක නැහැ සූත්‍රේ නම මොකක්ද කියලා සෝනස මේ ඊතල හතරක් කොන් හතරෙන් ඉදිනකොට අර මෙහෙමයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙම මහණෙනි එක පුද්ගලෙක් ඉන්නවා. මේ පුද්ගලයා එක තැනක ඉඳලා දිශා හතරට ඊතල හතරක් විදිනවා. විදිනකොට මේ අහනවා බුදුරජාණන් වහන්සේ අහනවා මේ විදිනකොට තව පුද්ගලෙක් ඒ ඊතල දැන් අපි කියමු එක පුද්ගලෙක් ඉඳලා ඔන්න උතුරට ඊතලය විදිනවා. ඔන්න නැගෙනහිරට විදිනවා. දකුණට විදිනවා, බටහිරට විදිනවා. විදිනකොට මේ හතරම බිම වැටෙන්න ඉස්සෙල්ලා දුවගෙන ගිහිල්ලා ඒ හතරම අරන් එනවා පුද්ගලෙක් ගිහිල්ලා.
ඒතර මේ භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි එහෙම වේගයෙන් යන පුද්ගලයාගේ ජවය කොහොමද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ මෙයා නම් හරි වේගවත්ව දුවන්න පුළුවන් මිනිසෙක් කියනවා. දැන් ඉතින් ඒ වගේ වේගෙන් අපි ගත්තොත් දැන් ඔර මලල කියන්නේ ඒගොල්ලන්ටවත් බෑනේ මේ මුදුවන්න. හතරක්. ඒ මුදුවන්න බෑනේ මේ. නැත්තම් මේ මීටර 100 දුර නෙවෙයි සමාන ගන්න. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස කියනවා භාග්‍යතුන් වහන්සේ සුපිරි කියනවා යා. හොඳ වේගෙන් දුවනවා කියලා. මහණෙනි ඊට වඩා වේගෙන් මේ සූර්ය චන්ද්‍රයාට අධිග්‍රහිත දෙවිවරු යනවා කියලා. මහණෙනි ඒ සූර්ය චන්ද්‍රයාට අධිග්‍රහිත දෙවිවරු යම් වේගයකින් යයිද ඊට වඩා වේගෙන් උපන්න සත්වයාගේ ආයුෂ ගෙවෙනවා කියලා. දැන් අපි හිතාගෙන ඉන්නේ නේ අපිට එහෙම පේන්නේ නැහැ නේ. අපිට පේන්නේ දැන් ඔන්න අවුරුද්දක් ඉවරන ඕන දැන් බර්ත්ඩේ එකක් කේක් එකක් හදාගෙන කරනවා මේ විහිළු. මොකද දැන් අපි ඒ අපිමම දැන් ඔන්න බර්ත්ඩේ පාටි දාන අපිම කියන ඉපදීම දුකයි කියලා. ඒ අපිම කියන ඉපදීම සමරනවා උත්සවකාරයෙන් ඒ අපිම කියන දුකයි කියලා. ඒතර හරි විසංවාදයක් නේ මේක නේ. ඒ කියන්නේ අපි කියන එක කරන්නේ කරන එක කියන්නේ. ඒක වෙන්න බෑනේ නේ. ඒක හරියට තේරෙනවා නම් ඒ Tamanට මේ ඉපදීමත් එක්ක ප්‍රශ්න තියෙනවා කියලා තේරෙන්න යාට ප්‍රඥාව තියෙන්න බෑ. හැබැයි මහත්මයානි මෙහෙම එකක් අපි තේරුම් ගත්ත මේ මිනිස්සයා පිරිනවනවා කියලා කියන්නේ මිනිස්සයා පිරිහෙන්නේ මේ ශ්‍රද්ධාවෙන්, සීලෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් මේ මිනිස්සු පිරිහෙන්නේ. දැන් සාමාන්‍ය ලෝකේ කතා කරන්නේ මෙහෙමනේ. ඉස්සර වගේ නෙමෙයි දැන් අපි හරි දියුණුයි. දැන් ගමට ලයිට් තියෙනවා. දැන් හැම ගෙදරකටම ටෙලිෆෝන් තියෙනවා. දැන් හැම ගෙදරකම වාහනයක් තියෙනවා. හැම ඉස්සර එහෙම නෙමෙයි දැන් අපි ගත්තත් මුල්ම කාලේ දැන් මිට අවුරුදු 30කට 35කට කලින් ෆ්‍රිජ් එකේ ස්ටෝප් එකේ තිබුණේ. ඔව් එහෙම කාලෙක තිබ්බ කියලා. ෆ්‍රිජ් එකේ ස්ටෝප් එකේ තිබිච්ච කාලයක් තිබ්බනේ නේ. ෆ්‍රිජ් එකක් ගෙනවත් කොහෙන් හරි ගමේ ගේ ඉස්සරහට දොර අරිනකටම පේනවා ෆ්‍රිජ් එක. එහෙමනේ තියෙන්නේ. ඊළඟට අර සෙටප් එකක් ගෙනලා ගමට මෙහෙන්න දානවා. දැන් මොකුත් නැහැ නේද? දැන් මේ හැම ගමකම හැම ගෙදරකම වගේ තියෙනවා. දැන් ඉතින් දියුණුවයි කියලා කියනවා. දුෂ්ටකම් ඉස්සරට වඩා තියෙනවා. මිත්‍යා දෘෂ්ටි ඉස්සරට වඩා තියෙනවා. ඉන්ද්‍රිය සංවරය වෙන්න කිසිම හැකියාවක් නැහැ. එහෙනම් පරිහානිය මොකද්ද? සද්දා, සීල, සති, සමාධි, ප්‍රඥා මේවෙන් පරිහානිය පිරීලා තියෙනවා. ඒ පිරිහිච්ච ලෝකෙට මේක අල්ලගන්න බෑ. මොකද පේන්නේ අවිද්‍යාවක්. අවිද්‍යාවමයි. ඉතින් ඒ මුණාට පස්සේ දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධී අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං. ඒ කියන්නේ දුක කියන එක අවබෝධ කළ යුතු දුකක් තියෙන මේක ආර්ය සත්‍ය කියලා දන්නේ නැහැ. ප්‍රහාණය කළ යුතු තෘෂ්ණාවක් තියෙනවා මේක දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා දන්නේ නැහැ. දුක හටගන්නේ මේකෙන් කියලා දන්නේ නැහැ. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධයක් තියෙනවා ඒක සාක්ෂාත් කළ යුතුයි කියලා දන්නේ නැහැ. වැඩි යුතු මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැති කම නිසා තමයි පටලව ගන්නෙ. ඒක තමයි අර භ්‍රමණය වෙන විදියට ආකාරයට අර සූර්යයටත් වඩා පැටලි යනවා. මොකද ජීවිච්චා ප්‍රමාදාන ප්‍රකාශයට ඊළඟට මසුරුයි. මසුරු වෙනකට කොහොමද එන්නේ? ඉස්සා මච්චරි මසුරුකමත් එක්ක ඊර්ෂියාව. මොකද තව කෙනෙකුට තව කෙනෙක් පහදිනවා නම් ඔන්න ඒකට ඊර්ෂියයි. ඊළඟට යම් කෙනෙක් දක්ෂකමක් ඇති කරන් එනවා ඒකට ඊර්ෂියයි. කීයක් හරි හම්බ කරගෙන ඒකට ඊර්ෂියයි. දැන් අපි ලෝක නායකයෙක් වගේ ඉරිසියානේ. දැන් ඔන්න යුද්ධෙන් දින්න. ඒකට ලෝක නායකයෙක් ඉරිසියානේ. එතන අපිට පේනවා මිනිස්සු ධනයක් තිබුණා කියලා ඒ මිනිස්සු ඒකත් එක්ක ඒගොල්ලන්ට පහසුකම් අඩු වුණා කියලා මිනිස්සුගේ මානසිකව තියෙන ස්වභාවික දුර්වලකම් වල වැඩිවීම අඩුවීමක් නැහැ. ඒවා බලු කියන්නේ බරපතල විදිහට තියෙනවා. ඉතින් අපිට ඊළඟ එක තමයි දැන් අපිට හොඳට පේනවා මේ විකාර ලෝකේ බල සම්පන්න භයානක විනාශයකට ඇදිලා යනවා කියලා හරි පැහැදිලි. අනාගතයේ බැරි වෙලාව තුන්වන ලෝක දැන් බලන්න හිතලා දැන් කෝටි ගාණක් මිනිස්සු ඉන්දියාවේ කණ්ඩ නැහැ. පසුගිය දවස්වල මිසයිලක් අත්හදා බැලුවා. ඒක ඩොලර් මිලියන 400 ගාණක්. ඒතකොට ඩොලර් මිලියන 450ක් කොහෙද වීදම් කරලා තියෙනවා? අර මිසයිලේ අත්හදා බලන්න කෝටි 30ක් ඉන්නවා එක වේලක් කන. ඒ මිනිස්සුන්ට කණ්ඩ දෙන්න කෙනෙක් නැහැ. ඒතකොට බලන්න මේ රට ලෝක පරිපාලන රටාව කොච්චර විකෘතිද කියලා. ස්වාමීන් වහන්සේ එතනට මම එන්න ප්‍රශ්නයක් මත කරන්නේ මේක මම හිතන්නේ ස්වාමීන් වහන්සේ තමයි මේ මම හිතන්නේ මේ කන්සල්ටන් සංකල්පය ඉදිරිපත් කරේ ඉස්සෙල්ලා මේ බුදු ජයන්ති 2500 බුදු ජයන්ති පිළිබඳව ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඊට පස්සේ අපි කව පිළිවෙතින් පිළිවලින් පෙළ ගැසීම කියලා. දැන් මේ පෙළ ගැසීමත් නැහැ පිළිවෙතකුත් නැහැ දැන් ස්වාමීන් වහන්සේ මොකද හිතන්නේ මේක ගැන විකාර විහිළු කතා. හොඳටම අපි දන්නවනේ විහිළු කියලා. දැන් ওই බුද්ධ ජයන්ති ආවේ මෙහෙමයි මහත්තයා. දැන් මම ඒ දවස්වල ඉන්දියාවේ හිටියේ. අත් වශයෙන් මට ගොඩක් උදව් කළා බුද්ධ ගයාවේ වැඩ හිටියා සීවලි හාමුදුරුවෝ. එතකොට මට හිතුණා මේ බුද්ධ ජයන්ති 2555 සමරන්න. ඒකට මම අපි පටන් ගත්තා ත්‍රිපිටක සජ්ජායනාව කරන්න බෝධීන් වහන්සේ සෙවණේ බුද්ධ ගයාවේ. ඒකට බුරුමේ, තායිලන්තයේ, කාම්බෝජියාවේ, නේපාලය,
ඉන්දියාව මම ඉන්දියාවේ මාස 3ක් නැතිලා ඉන්දියා ස්වාමීන් වහන්සේලාට පිරිත් උච්චාරණය කළා පාලි පිරිත් උච්චාරණය කළා කියන ටි ඉගෙනුවා. අද මේ පාලියෙන් කියන්න ඕනේ කීකේ කෑ ගහනවා. මේ කවුරුවත් නැහැ පාලියෙන් කියන්න උගන්වන්න කෙනෙක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට ඉගෙනුවා. මොකද ත්‍රිපිටක සජ්ජායනාව පටන් ගත්තා. වාර්ෂික ත්‍රිපිටක සජ්ජායනාව කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒකට ওই තායි වික්ෂුන් වහන්සේලා පොඩ්ඩක් ඒකට ප්‍රශ්න නගලා මොකද ඒගොල්ලෝ ප්‍රධානත්වයේ ඉල්ලුවා මේකේ. මම කිව්වා ප්‍රධාන ඒගොල්ලෝ ධම්මලයන් කියේ. මම කිව්වා ධම්මලයන් කොහෙද ඕගොල්ලන්ගේ රට? ධම්මලයන් අපි රටනේ කිව්වා. ඔකට පුංචි ප්‍රශ්නයක් ආවා. මම ඊට පස්සේ ඒගොල්ලෝ අර මේ වම්මෝ කියලා මහායාන නෝනා කෙනෙක් අල්ලගෙන ඒගොල්ලෝ මේක ගිරිස මම ඒක අතහැරිය වැඩක් නැහැ කියලා. ඊට පස්සේ අපි කතා වුණා මේ බෝධි යටදී දැන් ওই ගණන් හැදුවා දවසක් මේ බුද්ධ වර්ෂය ආපු විදිය. දැන් බුද්ධ වර්ෂය ආවේ පිරිනිවන් පෑමේ ඉඳලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවත්ව වැඩ ඉන්න කාලේ කිසි දේශනාවක නෑ මහණෙනි මම මේ බුද්ධ ගයාවේ බෝධිය ළඟ මේ බුද්ධත්වයට පත් වෙන මරු තැන අන්න ඔයගොල්ලෝ තැන කියලා එහෙම මොකුත් එහෙම නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහණෙනි දැන් මම බුද්ධත්වයේ ලැබලා දැන් මම අවුරුදු 10ක් වුණා 15ක් වුණා එහෙම කතා නෑ. මේ නිකලස් චරිතයක්. ඊට පස්සේ පිරිනම් පාට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනම් පාලා අවුරුද්දයි අවුරුදු 2යි අවුරුදු 3යි අවුරුදු 5යි අවුරුදු 100යි උන්වහන්සේ පිරිනම් පාලා අවුරුදු 200යි එමෙම තමයි විවාහයට ආවේ. එතකොට මේ පිරිනම් පාපු දිනෙත් එක්ක තමයි විවාහයට ආවේ. ඒක ඇවිල්ලා තමයි 2555 වුණා. එතකොට ඕක පටන් ගත්තේ කතා වුණේ අපි 2553 දී. 2553 අපි කතා වුණා තව අවුරුදු දෙකකින් මේ 2555 එනවා නේද? 2550 දී තමයි මොකද්ද ත්‍රිපිටක සජ්ජායනා පටන් ගත්තේ 55 නෙමෙයි. 2550 දී තමයි අපි ත්‍රිපිටක සජ්ජායනා පටන් ගත්තේ. පටන් ගන්න අපි කන්ටිනියු කරගෙන ගියා අවුරුදු 3ක්. ඉන්දියාවේදී. අවුරුදු 3ක් කරගෙන තුන්වෙනි අවුරුද්ද අපි කතා වුණා මේක. දැන් තව අවුරුදු දෙකකින් 2555යි. එතකොට දැන් ඔය කතාවේදී එකපාරට අපිට මතක් වුණා එතකොට බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට දැන් 2555 පිරිනම් පාලා. එතකොට උන්වහන්සේ බුද්ධත්වයේ ලැබලා වැඩ සිටි අවුරුදු 45ක්. එහෙනම් උන්වහන්සේ බුද්ධත්වයේ ලැබලා අවුරුදු 2600ක් නේ. කියලා ඔන්න අපි කතා වුණා. කතා වුණාට ලංකාවේ අනුනායක හඳුන කෙනෙක් එතන හිටියා. මං කෝ ඒ අනුනායක හඳුනන්න කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේක හොඳ අවස්ථාවක් ලංකාවට පුළුවන් නම් මේක මේ මතු කරලා ගන්න බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2600ක් සපිරෙනවා මේ 2555 වෙනකොට කියලා පිරිනම් පාලා. එතකොට පිරිනම් පාලා 2555 වෙනකොට 2600 සපිරෙන සම්බුද්ධත්වයට පත් වෙලා. ඉතින් ඕක කියලා මම ටික කාලයක් ඉඳලා මම මෙහෙ එනකොට මේ හැමතැනම බෝඩ් ගහලා තියෙනවා 2500 කියලා. කවුරුත් දන්නේ කොහෙන්ද මේක ආවේ කියලා. ඒක මමයි කියන්නේ. ඊට පස්සේ මොකද වුනේ 2500 බුද්ධ ජයන්ති මන්දිර ඔන්න බුද්ධ ජයන්ති දාන බුද්ධ ජයන්ති මේ පින්ඩපාත දාන මේ ඔක්කොම වෙන කවුරුත් දන්නේ නැහැ මොකක්ද වුනේ කියලා. හැබැයි ඒ ඇයට ලොකු දෙයක් අමතක වුණා. බුද්ධ ජයන්ති සම්බුද්ධත්වයට විතර නෙමෙයි තියෙන්නේ. 2600යි සම්බුද්ධත්වයට පත් වෙලා 2600යි ධර්මයේ දේශනා කළා. 2600යි ශ්‍රාවක සංඝයා පැවිදිලා. ශ්‍රාවක සංඝයා බිහි වෙලා. මොකද ඇසල ගිය අවුරුද්දේ ඇසල පොයේ 2600 ලැබුවා. මොකද්ද මේ බුදුරජාන් වහන්සේ ධම්සක් පොයතු සූත්‍රය දේශනා කළ 2600 ලැබුවා. ඒකට උපහාර පිණිස පොල්ගහවෙල මහමෙවුනා භාවනාසපේ මම අඩි 90 ගානක චෛත්‍යයක් හදලා භාග්‍යතුන් වහන්සේට පූජා කළා ශ්‍රී ධම්සක් මහාසයය කියලා. එතකොට ඊළඟට උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ වෙනුවෙන් චෛත්‍යයක් හදලා වෙසක් පොයට පූජා කළා ශ්‍රී ගෞතම සම්බුදු මහාසයය කියලා. ඊළඟට ආර්ය සංඝයා සිහි කරගෙන අපි ත්‍රිපිටක සජ්ජායනා පාඨම් ගත්තා මේ අවුරුද්ද පුරාම ධර්මයේ විනය මේ ඔක්කොම අභිධර්ම ආදී සූත්‍ර ත්‍රිපිටකේ සජ්ජායනා කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේලාට විනය ධර්මයේ කටපාඩම් කරන්න අවස්ථාව සැලසලා දුන්නා. මේක තමයි අපි ඒකට උපහාර හැටියට කළේ. අන්න ඒක පිළිවෙතින් පෙළ ගැහුණා අපි. ඊට පස්සේ ඒකට උපහාරය පිණිස තමයි මම කල්පනා කළා දැන් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ ගැන සිතවිල්ල මගේ හිතේ නැති වුණේ. ඒකනේ මේ මුළු ලංකාවම දැන් පාවිච්චි කළේ. ඉතින් ඒ නිසා මම හිතුවා මේක මගේ හිතේ හටගත්ත නම මොකක් හරි ඇතිනේ. මම ඊට පස්සේ හිතුවා මේ බුදුරජාණන් වහන්සේ වෙන්නේ මාලිගාවක් හදලා පූජා කරන්න කියලා. ඒ තමයි ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව කියලා අඩි 100ක් උස. මම හිතන්නේ අනුරාධපුර යුගයෙන් පස්සේ තමයි අඩි 100ක් උස විහාරයක් හැදෙන්නේ. අඩි 100ක් උස විහාරයක් හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරන අපි මේ ලබන මාසේ අන්තිමට. එතකොට අපි ඒ සම්බුද්ධත්ව ජයන්ති හැදුනේ. ඒ කියන්නේ මේට අවුරුදු 2000 දැන් මම කියන 2600 සම්බුද්ධත්වයට කියලා. දැන් ඔන්න අපිට තවත් හිතන්න කාරණයක්. 45යි. එතකොට මේ 45ට තව 35ක් එකතු කළොත් උපන්න දවස ගන්නවා. ඒ කියන්නේ 2635කට පෙර තමයි උපන්නේ.
2635කට පෙර උපන්න 2600කට පෙර සම්බුද්ධත්වයට පත් වුණා 2555කට පෙර පිරිනමන පෑවා. එහෙමයි ඒක ගන්න ඕනේ. එතකොට තමයි මේකේ වර්ෂ විදියේ ඉන්නේ. නැත්තම් කවුරුත් දන්නේ නැහැ. ඇයි මේක දැන් අරහෙන් ඒ නායකහරු මගෙන් අහලා මෙහෙට ඇවිල්ලා දැම්මට මෙහෙ දන්නේ නැහැ කොහොමද මේක වුනේ කියලා. දැන් සමහර ලොකු හාමුදුරුවෝ අපි අහලා තියෙනවා මේ කොහොමද මේ 2600 වෙන්නේ? ඒ දැන් බුද්ධ වර්ෂ දෙකක් පැටලිලානේ. දැන් මේ අවුරුද්දේ ඉඳලා අපිට 2600 ආයෙ ගන්න බෑ. ආයෙ අර පරණ එකම අපි මේව කරගෙන යන්න ඕනේ. ඒකයි. සනස මම හිතන්නේ අපේ වැඩසටහන මම හිතන්නේ අපිට විනාඩි 3ක් විතර තියෙනවා. තවත් පොඩි කාරණාවක් ගැටලුවක් ගැන කතා කරන්න සනස කතා කරේ මේ දැන් හුඟක් අය කියනවා මේ ආරක්ෂාව ලබා ගන්න නම් මේ කර්ණීය අත්ත කුසලේන හෝ කර්ණීය මෙත්ත සූත්‍රය සත්‍යයනා කිරීම සමහර අයගේ මතයක් තියෙනවා මේක හොඳ නෑ කියලා. මේක හරියට කරේ නැත්නම් මේක අවුල් වෙලා තමාට බාධක වැඩි වෙනවා කියන කතාව. සමහර අය කියන්නේ මේකෙන් පිල්සරණක් තියෙනවා කියලා. ඒ කියන්නේ අනිත් අයත් උපකාර වෙන්න පුළුවන් කියලා මතයක්ුත් තියෙනවා. දැන් මේ මතකෙටමක් මේ දෘෂ්ටි ගැන මම මේ කතා කරන්නේ. මොකද්ද මෙතන ඇත්ත? ඒක මෙහෙම තියෙනවනේ සමහර භූතයෝ වැහෙන මිනිස්සුන්ට ඒ කියන්නේ දැන් සමහර දේවාල ඒවා තියෙනවනේ ඒ ඔක්කොගෙම භූතයෝ ඉන්නනේ මැරිච්ච භූතයෝ. මේ භූතයෝ හරීම තක්කඩි જાතියක්. හරිම මායාකාරී, හරිම රැවටිලිකාරී. ඒගොල්ලෝ හොඳට පන්සිල් අරගෙන මේ කර්ණිමත සූත්‍රය කියලා සමහර තැන්වලදී කර්ණිමත සූත්‍රය කියන එක තමයි යකා වැහෙන්නේ. එතකොට හිතනවා මේ කර්ණිමත සූත්‍රය කීමෙන් යක්කු වැහෙනවා කියලා. නෑ යකා අවස්ථා ඒ යක්කු නෙමෙයි මං හිතන්නේ බාල සත්තු. ඒගොල්ලෝ තමයි වැහෙන්නේ. එතකොට ඒගොල්ලෝ අවස්ථාවක් ගන්නවා ඒ වගේ එකකින් මේ ඇඟට පවත්තන්න. නමුත් බුද්ධ දේශනා බැලුවම හරි පැහැදිලි මේ කර්ණිමත සූත්‍රයට දෙවිවරු පහදිනවාමයි. අනිත් අයගෙන් උපකාර ලැබෙනවාමයි. ඒ නිසා මේ බුද්ධ දේශනාවකට හරි අගෞරවයක්, හරිම නින්දාවක්. දැන් අපි ගත්තොත් දැන් ඔන්න සාමාන්‍යයෙන් අපි අන්‍යයන්ගෙන් කතා කරන්නේ ඩ්‍රැකියුලා ෆිල්ම් එක ගමු. ඩ්‍රැකියුලා ෆිල්ම් එක කියන්නේ වෙන ආගමක මතයක් නේ. ඒ කියන්නේ ඒ ආගම සංකේතී මනුස්සයෙක් ඇඟට ගහපු ගම දිස්ටි යනවා කියලා. එහෙම යන්නේ නැහැ. සාමාන්‍යයෙන් දිස්ත්‍යක් වෙලා කියන කෙනෙකුගේ ඇඟ ආගමික සංකේතයක් තියපු ගමන් ඒ දිස්ටි යනවා නම් ඉතින් ඒක අద్భుත සංකේතයක් නේ. නමුත් ඒකත් එක්ක ෆිල්ම් කොච්චර ගැහුවද කවුරුත් නැහැ ඒක විවේචනය කරන්න. ඒක වාසියට පාවිච්චි කරනවා. මෙතන මේ කර්ණිමේත සූත්‍රය කියන එකත් බය කරන්න ඕන තරම් ඉන්නවා. ඒකට ගරහන්න ඕන තරම් ඉන්නවා. ඕක කියන්න එපා ගෙවල් පිරිත් කියන්න බයයි මිනිස්සු ඉන්නවා. ගෙවල් රතන සූත්‍රය කියන්න බයයි. යක්කු යවිසෙයි කියලා. කර්ණිමේත සූත්‍රය කියන්න බයයි අමනුෂ්‍ය යවිසෙයි කියලා. මේ ඔක්කොම හේනේ ගහලා තියෙන්නේ බෞද්ධයන්ටමයි. මොකද හේතුව ශ්‍රද්ධාවෙන් මේ බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනා පිළිගන්න කෙනෙක් නැහැ. ශ්‍රද්ධාවෙන් පිළිගත්තම ඕක වෙන්නේ නැහැ නේ. දැන් ඊළඟට හොඳම උදාහරණය මම කියන්නම් කන්ද පිරිත. කන්ද පිරිතේ තියෙන්නේ මේ සත්තු සර්පයන්ගෙන් හානි වෙන්නේ නැහැ කියන කන්ද පිරිත කියනවා නම් ඒ සූත්‍රය කියපු දවසේම මම මේක පාඩම් කරගත්තා. අපි ඉතින් මහා කැලල වල ගිහිල්ලා තියෙනවා සත්තු සර්පයෙන් හානියක් වෙලා නැහැ. කන්ද පිරිත කෙරේ අපේ තියෙන විශ්වාසය. ඒ කියන්නේ කන්ද පිරිත සත්‍යයක්. ඒ වගේ කර්ණිමත සූත්‍රෙත් එහෙමයි. දැන් මෙතන කියන්නේ සෝනස දැන් කර්ණිමත සූත්‍රය ගැන මට එක අදහසක් ඉදිරිපත් කරපු තැනත් කිව්වා මේ බුදිය ගැන ඉන්න දැන් මේකේ ඉන්නවා නම් බල්ලෙක් හෝ ඉන්නවා නම් කූඹියෙක් නිකන් ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කූඹිය කන්න පටන් ගත්තොත් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. දැන් අපි ඕක ගායනා කර සත්‍යයනා කිරීමෙන් ඇක්ෂන්ක් කරනවා. ඒක කර්මානුරූපව වෙන්නේ. සමහර අය ඉන්නවා මේ සෝහනේ ගිහිලා බුදි වෙනවා මුකුත් වෙන්නේ නැහැ. සමහර ඉන්නවා සෝනේ බුදි යන්නේ නැහැ. සෝන අරේ පේන්නේ මෙහි අකා වැහෙනවා. ඒ මොකද හේතුව කර්මානුරූපව. මේ කර්මයයි ධර්මයයි පටලෝගෙට. අවසනාවනේ. ඒක විලා තියෙන්නේ. එතකොට දැන් කර්මයේ දෝෂෙට ධර්මයේ පල්ලිද? ඒකනේ දැන් භාවනා කරන්න ගියම කෙනෙකුට පිස්සු හැදෙනවා. ඒක කර්මාරූප එකක්. ඒක තියෙන්නේ. එතකොට ඒකට භාවනාවට බෙල්ල හරියන්නේ ඒක කර්මයේනේ. කර්මයේ ධර්මයේ පටලෝග හරියන්නේ නැහැ. එතන උපදේශක කෙනෙක් ඉඳීම අවශ්‍යමද ස්වාමීන් වහන්සේ? උපදේශක තමයි බුද්ධ දේශනාව. බුද්ධ දේශනාව ඉස්මතු කරන්න බැරි නම් ඒ උපදේශක අනතුරක්මයි. උපදේශක කෙනෙක් කියලා උපදේශක කෙනෙක් ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. ගුරුවරයෙක් හැටියට ඕමනයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවන ගුරුවරයෙක්. ධර්මයේ කෙරෙහි හිත පහදවන ගුරුවරයෙක්, ශ්‍රාවක සංඝයා කෙරෙහි හිත පහදවන ගුරුවරයෙක් අවශ්‍යයි. එහෙම නැතුව කවුරු හරි කියනවා නම් නෑ මගේ ළඟට එන්න මම ඔයාව සමාධියට දාලා දෙන්න මගේ ළඟට එන්න මම ඔයාට මාර්ගඵල උපද්දවන්නම් කියලා මම නම් ඒ ගුරුවරයා ළඟින්වත් යන්නේ නෑ. මම බයයි. මොකද මේ වගේ අවස්ථාවල් ගිහලා මම අමාරු වැටලා තියෙන මගේ අත්දැකීම් තියෙනවා. එහෙනම් අද වැඩසටහනත් එතනින් නිමා කරන්න දැන් කාලය ඇවිත් තියෙනවා. දැන් මේ වැඩසටහන තුලින් අපි ඉගෙනගත් බොහෝ දේ තියෙනවා. මම හිතන්නේ මේ විශේෂයෙන්ම අජ්ජත සූත්‍රය සම්බන්ධව අපි කතා කරා. එහිදී ලෝකයේ අවිද්‍යාවෙන් වැහිලා තියෙන එකත් තෘෂ්ණාවෙන් එළිය තියෙන එකත් අපි එළියට එන්න නම්
මොකද දුක තමයි අනිත් එක හේතුව. අපි හැමෝටම මුණ දෙන්න තියෙන දුක ඇතිවීම, දුක නැති කිරීම, සහ දුක නැති කිරීම හේතුව ආරංචි අෂ්ටාංගික මාර්ගය ගැන අපි රවපොදයක් තියන්න ඕනේ, තියෙන්න ඕනේ. ඒ වගේම අපි නාම රූප ගැන කතා කරනවා නම් ඒ නාම රූප නැති වෙන්නේ විඥානයත් තැනත් කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා. ඒ ප්‍රකාශයේ ගැබ්වීමත් එක්කම අපි දන්න විඥානය කොච්චර මායාකාරී විය හැකිද කියන එක අපි වැඩසටහන් දෙක තුනක් මම හිතන්නේ මේ ගැන කතා කරන්නේ ස්වාමීන් වහන්සේ අපි මේ විඥානය කියන එකේ බලවත්කම සහ වැදගත්කම ගැන. ඉතින් මේ සියලු දේම ප්‍රඥාවෙන් අවබෝධ කර ගැනීමත් මේ මත වලට ඇලී ගලී දෘෂ්ටීන් වලට ඇලී ගලී ඉන්නේ නැතු බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය ශ්‍රද්ධාව උපදවාගෙන ඒ අනුසාරයෙන් කටයුතු කරොත් නොමග යන බව තමයි මම හිතන්නේ අද වැඩසටහන තුලින් අපිට මේ වෙසක් සතිය තුල අපිට යම් කිසි දෙයක් ශ්‍රද්ධාව උපදවා ගන්න මම හිතන්නේ කදිම අවස්ථාවක් කරගන්න පුළුවන් වුණා මේ සූත්‍රය සහ අප ගරුතර ස්වාමීන් වහන්සේගේ උපදේශ අනුව. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට අවසරයි අද වැඩසටහන නිමා කරන්න. ඉතින් නායක ස්වාමීන් වහන්සේගේ අවසර ඉල්ලා අද වැඩසටහන නිමා කරනවා. ඉතින් ලබන සතියේත් බ්‍රහස්පතින්දා 9:45ට මේක විශේෂ වැඩසටහනක් හැටියට අපි බාහිර තමයි පටිගත කිරීම කරේ අද සජීවව නෙවෙයි. ඉතින් මේ සති නිමිත්තෙන් තමයි මේ විශේෂිත විදියට ආකාරයෙන් අපි සකස් කළා පසුබිම කෙක්ක ඇතුව කරගෙන ගියේ. ඉතින් ලබන සතියේ නැවත තවත් සජීවව ඔබ හමු වීම බලාපොරොත්තු වෙන අපි සමුගන්නවා. ඉතින් එතෙක් ඔබ සැමට නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ නමෝ බුද්ධාය 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 නමෝ